ආයිබෝවන් මම ලක්ෂේ නානායක. ඔන්න ගනු ලක්න හිමිනි තවත් අලුත් වැඩසටහනකින් තමයි මම ඔබව හමු වෙන්නේ ඉන්නේ. ඔබට ඔබගේ කේන්ද්‍රය ඔබගේ බුද්ධිය තුලින්ම ඔබට ග්‍රහණය කරගන්න කියව ගන්න පුළුවන් විදිහට තමයි අද මම මේ කර්මයට අනුව ඔබගේ ජීවිතය පියවර 12කින් අවසන් වෙනවා. ඒ පියවර 12 ගැනයි මම මේ කතා කරන්නේ. ඒ නිසා ඔබ හොඳින් මේ කතාව අහගෙන ඉන්න ඕනේ. අවබෝධයට ගන්න ඕනේ. මම මේ කියන දේවල් ඔබගේ ක්‍රියාකාරීත්වයත් එක්ක තියෙනවද කියලා හොඳට ඔබ මන බලන්න ඕනේ. බුද්ධිය. ඔබ හොඳින් මතක තියාගන්න. ඔබ ඉන්න ස්ථානේ හරි ධාර්මිකයි. ධනු ලග්න හිමියන්ට එහෙම තමයි කර්මය ලබා දෙන්නේ. කාගේ උදව් උපකාර දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා ඔබ ඉන්න ස්ථානය තුල. ඒ කියන්නේ උපත තුල. හැබැයි ඔබ පටන් ගන්න වැඩෙත් එක්කම උපතත් එක්කම ඔබගේ දෙවෙනි පියවර හරි ආත්මාර්ථකාමී පියවරක්. ඔබ කරදරේ වැටෙන්න තියෙන පියවරක්. ඔබ මෙතෙක් ගොඩනගාගත්ත ඔබගේ මානසික අවබෝධය ඒත් එක්කම ධාර්මික අවබෝධය නැති වෙලා යන්න පුළුවන් තැනක්. ඒත් එක්කම ඔබගේ පිටිපස්සෙන් තියෙන්නේ මුලාව, මිත්‍යා දෘෂ්ටික, මිත්‍යා ලබ්ධික බව. එහෙමනම් ඔබට වැරදිලා පිටිපස්සට ගියත් අමාරුවේ. හොඳ සිහි බුද්ධියෙන් යුතුව ඔබ ඉදිරි පියවර නොතිබ්බොත් ඔබ ඒත් අමාරුවේ. හැබැයි ඉන්න තැන සේෆ්. ඔබට ආරක්ෂිතයි. ඒ නිසා දැන් මම මේ කතා කරන්නේ මේ ඔබ ඉන්න තැන ඉඳලා. උපත තුල ඔබ හරි ධාර්මික කෙනෙක්. යහපත් ගතිගුණෙන්, ධර්මිෂ්ඨ භාවයෙන්, දෙමෝපියන්, ගුරුවරුන්ට ගරු සැලකිල්ලෙන්, අමුදරුවන්ට ආදී යහපත් පැවැත්මෙන් යුක්ත වෙන කෙනෙක්. තවත් අයෙකුට දැකිය හැකි ප්‍රසන්න භාවයකින් යුක්ත වෙනවා. සැපය, ධනය ලැබෙන අයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ ගුණවතෙක් වෙනවා. ඔබගේ කර්මය ඔබට උපකාරී වෙනවා. ධර්ම අවබෝධය තුළ හිටියොත් ඔබ අනිවාර්යයෙන්ම සියල්ලන් අතර යහපත් තැනැත්තියක් විදියට ප්‍රසිද්ධිය ලබනවා. දැන් මම මේ කතා කරන්නේ දෙවෙනි පියවර ගැන. මේ දෙවෙනි පියවර තුල මම ඔබට කිව්වේ ඔබගේ සියුම් නුවණ නැති වෙලා යන්න පුළුවන්. ඔබ මෙතෙක් ආරක්ෂා කරපු පංචශීලය ඔබ තුලින් කැඩෙන්න පුළුවන්. ඔබ මෙතෙක් ලවපු ධාර්මික අවබෝධය ඔබ තුලින් ගිලී යන්න පුළුවන්. මෙතෙක් පරාර්ථකාමී වෙලා හිටපු ඔබ දෙවෙනි පියවරේදී ඔබ ආත්මාර්ථකාමී වෙන්න පුළුවන් කියන කතාව තමයි මම මේ කියන්න සූදානම් වෙන්නේ. ඒ නිසා හොඳ සිහි බුද්ධියෙන් තමයි ඕනම වැඩ කටයුත්තක් පටන් ගත්තාම මේ දෙවෙනි පියවර ඔබ තබද්දී හොඳ සිහි බුද්ධිය පරාර්ථකාමී සිතුවිලි වලින් යුක්තව තමයි ඔබ තැබිය යුත්තේ. ඔබගේ මේ දෙවෙනි පියවර ඔබගේ වචනයත් එක්කම රැකිරක්ෂා ඔබගේ රාජකාරිය වගකීම අන්නේ අංශවලට තමයි බලපවත්වන්නේ. ඔබගේ කර්මය තුළ උසස් රැකියා තාන්නමාන ලැබීමට ඔබට උරුමයක් තියෙනවා. එහෙම තමයි කර්මය පෙන්වලා දෙන්නේ. එහි හියලට යන්න කර්මය ඔබට උපකාර කිරීමට කර්මයට නොහැකි වෙන්නේ විශේෂයෙන් ඔබ වෘත්තීය රාජකාරිය වගකීම තුල ලෞකික ආශාවන්ට වැඩිපුර නැඹුරු වෙන කෙනෙක්. හොඳට ජීවත් වෙන්න ඕන. හරි වැරද්ද ඔබ හිතන්නේ නැහැ. ඒ නිසා ඔබගේ ලෞකික ආශාව වැඩිවීම හේතු කොටගෙන ආයතනයේ දියුණුවට වඩා ඔබගේ පෞද්ගලික දියුණුව ගැන විමසිලිමත් වෙනවා. සුදුසුකම් නැති වුණත් ඔබගේ මිත්‍රයන්ට උදව් උපකාර කරනවා ඔබේ ධනෙන් නෙමෙයි. ඔබේ පෞද්ගලික ධනෙන් නෙමෙයි. වැඩ කරන ආයතනයේ සම්පත් භාවිතේ උපකාරී කරනවා. හිතන්නකෝ රැකියාවක් නැහැ කියලා මිත්‍රයෙකුට
ඔබ එතන උසස් තනතුරක ඉන්නවා නම් නිලයක් තත්වයක් ක්‍රියේට් කරලා හරි ඒ කියන්නේ රැකියා අභාරතුවක් ඇති කරලා හරි ඔබ ඔව් ඇයව ගන්න බලනවා. ඒකයි මම ඔබට කිව්වේ ඔබ රැකියාවට ලෙන්ගතු වෙන්නේ නැහැ, පරාර්ථකාමී වෙන්නේ නැහැ කියන කතාව මම කියන්න උත්සාහ කළේ. ඒත් එක්කම ඔබට විශේෂයෙන්ම වැඩ කටයුතු කරන්න හමු වෙන්නේ ඔබගේ වෘත්තීය ප්‍රධානිනුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩ කටයුතු කරන කෙනෙක්. තව කෙනෙකුට කරදරයක් වුණත් මම එතනින් ආරක්ෂා වෙලා ඉන්න ඕන කියන හැඟීමෙන් වැඩ කරනවා. ඒත් එක්කම වෘත්තීය සංගීනුත් ඒ වගේ. ආත්මාර්ථය කියන්නේ තමාගේ පැවැත්ම ගැන හිතරයි හිතන්නේ. අනිත් කෙනාගේ දුක, අනිත් කෙනාට කරදරයක් වුණු විට ආරක්ෂා කරගන්න ඕන, බේර ගන්න ඕන. අන්නේ කියන දේ හිතන්නේ නැහැ. ඔබත් කර්මයට අනුව ධනු ලග්න හිමියනි උසස් රාජකාරිය තුළ, වගකීම තුළ, වෘත්තිය තුළ උසස් අදහස් වලින් සතුටටපත් වෙන්නේ නැහැ. කරන කියන වැඩ වලින්ම ප්‍රීති වෙනවා. එතන උසස් අදහස් නැහැ. වැඩේ හරියට කළා කියන ප්‍රීතිය විතරයි තියෙන්නේ. ඒක කළේ කොහොමද කියන එක, හොඳින්ද නරකින්ද, තව කෙනෙකුට අලාභ කරලාද කියලා ඒක ඔබට වැදගත් වෙන්නේ නැහැ. වෘත්තිය තුළින්, රාජකාරිය තුළින් හරි හම්බ කිරීමට සමත් කෙනෙක්. වෘත්තීය සේ නායකත්වය තුළ සැබෑ ලෙසම ඔබ මිනිස්යන්ගෙන් සැබෑ ලෙසම ගෞරව ලබන්නෙක් නෙමෙයි, කර්මයට අනුව නම්. වෘත්තිය තුළ ඔබේ දියුණුව හුඟා සිදු වෙන්නේ වැඩ අතින් කාර්මිකව මිසක් උසස් මානසික මට්ටමකින් නම් නොවේ. වෘත්තිය තුළ ඔබ කොපමණ දක්ෂ වුවත් වෘත්තීය ප්‍රධානින් ඔබව මගහරින අවස්ථාවල් තියෙන්න පුළුවන්. හිතන්නේ නැති විදිහට රැකරක්ෂා අහිමි වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. බොරු චෝදනා වලට ගොදුරු වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. මෙසේ ඔබට සිදු වෙන්නේ ඔබ වෘත්තියට බයක් දක්වනවා. ඒ බය දක්වන්නේ ඔබ එතන නිවැරදි ලෙස, සත්‍ය ලෙස, ඍජු ලෙස වැඩ කටයුතු කරන්නේ නැති නිසායි. එතකොට ඔබට වෘත්තිය තුළ, ඔබගේ රාජකාරිය තුළ, ඔබගේ වගකීම් තුළ නිතරම අවිනිශ්චිත අනාගතයක් තියෙනවා. ඔබ ඒට බිය වෙනවා. ඒ නිසා තව කෙනෙක්ව කපාගෙන හරි ඔබට ඉස්සරහට යන්න සිද්ධ වුණොත් ඔබ ඒ දේ කරනවා. ඒ නිසා ඔබ බොහෝ විට උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඔබගේ දියුණුව ලබන්නේ ධනු ලග්න හිමියනි එකම රැකියාවක අඩුම තරමේ අවුරුදු 15කට වැඩි ගත කළොත් පමණයි. ඔබ නිතර රැකියාව වෙනස් කරන්නෙක් වුණොත් ඔබ බලාපොරොත්තු උසස් තත්ත්වයට ඔබට යන්න බෑ. ඒ නිසා ඔබට කර්මය අනුව ඔබගේ රැකියාව, ඔබගේ වෘත්තීය රාජකාරිය බේර ගන්න තියෙන්නේ වැඩ පෙන්නලා. වැඩ පෙන්නලා කියන්නේ ඔබට දෙන කාර්යය නියම වෙලාවට ඔබ ඉෂ්ට කිරීමෙන්. උදාහරණයක් විදිහට ඔබ සේල්ස් පැත්ත, අලෙවිය පැත්තේ ඉන්නෝ නම් ඒ මාසෙට අවශ්‍ය කරන අලෙවි කරන ඉලක්කය, සේල්ස් ටාගට් එක ඔබ අතින් නිම වෙන්න ඕන. එතකොට තව කෙනෙකුට ඔබට අත දික් කරන්න බෑ. ඒක ඔබ කරන්නේ කොහොමද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඒගොල්ලන්ට. ඔබ ඉලක්කමට ඒ සපුරන විදියයි. ඒ නිසා ඔබ නිතරම රාජකාරිය වගකීම තුලදී ඔබට වරදින්න තියෙන අවස්ථාව වැඩි. එහෙනම් ඔබ බලන්න ඔබගේ ජීවිතයේ දෙවෙනි පියවර ඔබට හරි කම්කටොළු, බාධක, සැකය, අවිනිශ්චිතභාවය ඇති කරන තැනක්. ඒකනේ ගොඩක් වෙලාවට ධනු ලග්න හිමියන්ට පියපක්ෂයේ සහයෝගය ලැබෙන්නේ නැත්තේ. පියාගේ ආශිර්වාදය ලබන්න බැරි වෙන්නේ. දැන් ඔබට ඉන්න ඉහළ නිලධාරියත් එක්ක ඔබ නිතරම ගැටෙන්න උත්සාහ දරන වෙලාවල් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එම උසස් නිලධාරිය ඔබව රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඊළඟට උසස් කරන්න කියලා සටහනක් දාන්නේ නැහැ පොතේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබගේ ක්‍රියාව තුළ තම වෘත්තීය ප්‍රධානින්
සමග ඔවුන්ට ඉහළින් යන්නේ නැතුව ඔවුන්ට යටහත් භාවයෙන් යුතුව වැඩ කටයුතු කරන්න. එහෙම නැතුනොත් එතන ගැටලු බාධක ඔබට තියෙන්න පුළුවන්. මොකද මේ අවසාන ප්‍රතිඵලය තමයි ඔබ වෘත්තිය තුළ ඉහළම තනතුර කරා යන්නේ යද්දී බාධාවක් වෙනවා ඔබට. ඔබට ඒක ලබා ගන්න බැරි වෙනවා. දැන් මම මේ කතා කරන්නේ දනු ලග්නෙහිමනේ ඔබගේ තුන්වෙනි පියවර ගැන. අනිත් විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ දෙවෙනි පියවරේදී ඔබ ඔබගේ කට පරිසම් කරගන්න ඕන, කට සංවර කරගන්න ඕන, වචනේ සංවර කරගන්න ඕන. තුන්වෙනි පියවර. හැබැයි මේ තුන්වෙනි පියවර හරි සුන්දර පියවරක්. ඔබ සමාජය තුළ මිතුරන් අතරේ යම්කිසි අධ්‍යාත්මික බල ශක්තියක් ඇති ආගම දහමට බොහොම නැඹුරු පින්වන්තයෙක් ලෙස තමයි පිළිගන්නේ. ඔබ අන් අයට උදව් උපකාර කරන්න කැමැත්තකින් ඉන්නවා සමාජය තුළ. තමාට අකුරු ගන්නපු තමාට මාර්ගය පෙන්වා දුන්න අයට උදව් උපකාර කරන්න ඔබ බොහොම කැමතියි. එහෙනම් සමාජය තුළ ඔබට පිළිගැනීමක් තියෙනවා. හැබැයි මේ පිළිගැනීම 50%. විශේෂයෙන් ඔබ සමාජයත් එක්ක එකතු වෙද්දී මිතුරන් සමග එකතු වෙද්දී ඔබට දෙගිඩියාවක් වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. මේක කරනව නැද්ද කියන එක. දනු ලග්නෙහිමියන් වෙළඳ ව්‍යාපාර කටයුතු වල නියුක්ත වෙලා ඉන්න නම් සමාජීය වගකීම් දරන රැකියාවල නියුක්ත වෙලා ඉන්න නම් ගොඩක් වෙලාවට තීරණ ගන්න ඇති දෙගිඩියාවක් ඇති වෙනවා. ඒතර ඔබ තව කෙනෙක්ගෙන් උපදෙසක් ගන්නවා මේ වැඩේ මම කොහොමද කරන්න කියලා. හැබැයි එතන හොඳ නරක දෙකම ඉන්නවා. 50% ඔබගේ දියුණුව බලාපොරොත්තු වෙනවා. 50% ඔබ වරද්දන්නමයි බලන්නේ. එතකොට ඔබගේ කරගෙන කියන වැඩ කටයුතු වල ප්‍රමාදයට පත්වෙන ස්ථානයක් තමයි සමාජය මිතුරන් නිසා. මොකද දෙගිඩියාවක් ආපුවම එතන ඇති වෙන්නේ සැකයක් නේ. මට මේ කළ දේ කළොත් හරියයිද නැද්ද? ඒතර ඔබ හිතන්න පටන් ගන්නවා. අන්න එතනදී කාලය යනවා. කාලය වැය වෙනවා. ඔබගේ කටයුතු ප්‍රමාදයටපත් වෙනවා. ඔබ වැරදි කෙනෙක්ගේ උපදෙස් ගත්තොත් ඔබට ලැබෙන්න තියෙන දේවල් අතලඟට ඇවිල්ලා නොලබී යන්න පුළුවන්. හරි කෙනෙක්ගේ උපදෙස් ගත්තොත් ඔබ ලාභදායී තත්ත්වයටපත් වෙනවා. සමාජය තුළ ඔබ පින් කිරීමට ආස කෙනෙක්. බොහෝ දෙනා අතරේ ප්‍රසිද්ධිය කුසල ප්‍රබුද්ධ තැනැත්තෙක් හෝ තැනැත්තියක් විය හැකියි. තම ගෞරවය මානවය රැකගෙන කටයුතු කරන්න ඔබ කැමතියි. පහත් ක්‍රියා කරන්නේ නැහැ සමාජය තුළ. සමාජීය වගකීම් දැරීමේදී ව්‍යාපාර කටයුතුවලදී තීරණ ගැනීමේදී දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. එහිදී ඔබට උපදෙස් දෙන උදවියට ඔබට අලාභයක් කරන්න හෝ ලාභයක් කරන්න හෝ ඒ පාරවල් දෙකේම ඔබ යවන්න පුළුවන්. හැබැයි මොනවා වුණා සමාජය තුළ වැඩ කටයුතු කරද්දී ආදායම් මතින් ධනය අඩු වෙනවා කියලා මට පෙන්නන්නේ නැහැ. කොහොම හරි අවශ්‍ය කාර්යයට ඒ ධනය ඔබ ළඟ කැරකෙනවා කියන එක තමයි මට මේක පෙන්නන්නේ. ළඟම පවතිනවා කියන එකයි මට පෙන්නන්නේ. ඒත් එක්කම සමාජයේ ගෞරවය ලබන්නේ මිතුරන්ගේ ගෞරවයට පත් වෙන කෙනෙක්. සමාජීය හා වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී ආගමික භක්තියට වඩා දනු ලග්නයේ මේනේ ඔබ වඩා දාර්ශනික ලෙසයි වැඩ කරන්නේ. බොහෝ මිතුරියන් පිරිසක් සිටින්න පුළුවන්. සනීප ආරක්ෂාව ගැන නීතිගරුක වෙනවා. හොඳ පිරිසුදු ඉන්න ඕන කියලා ඔබට හිතෙනවා. මෙසේම සමාජීය ගෞරවය, ව්‍යාපාර සාර්ථකත්වය ඔබට එක වෙලාවකට හිටිය නැතිව යන්නත් පුළුවන්. මම කියවනේ හොඳ අය 50%යි නරක අය 50%යි. හැබැයි ඔබ සමාජීය වගකීම් දැරීමට සමිති සමාගම් වැඩවලට දක්ෂයි. දැන් මම මේ කතා කරන්නේ 4 වෙනි පියවර. දැන් 4 වෙනි පියවර ඔබේ කර්මයට අනුව ඔබගේ තනිකම, දුක, කලසල්ල ඒ ගැන කතා කරන්නේ. ශේෂ්ත්‍රයක් විදිහට ගත්තොත් දේශපාලනය, නීති ශේෂ්ත්‍රය, නාවික ශේෂ්ත්‍රය, රේගු ශේෂ්ත්‍රය, වෛද්‍ය ශේෂ්ත්‍රය, සෞඛ්‍ය ශේෂ්ත්‍රය, සාතු සේවා ශේෂ්ත්‍රය අනේ වගේ පැති තමයි කතා කරන්නේ. හැබැයි මේ 4 වෙනි පියවරේදී ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ. බොහෝ වෙලාවට ඔබට ලැබෙන්න තියෙන දේ අතලඟට ඇවිල්ලා නොලබී යන්න පුළුවන්. පළවෙනි එක මංගේ ඉහත කියපු ශේෂ්ත්‍ර. අනිත් එක
ඔබ වැරදි මාර්ගයේ යවන මිතුරා. අනිත් එක ඔබව සංවර නොකර ගැනීම. අයාලේ යන වැඩ කටයුතු වලට පංචශීලයේ කැඩෙන වැඩ කටයුතු වලට ඔබ කාලය යොදවන්න පුළුවන්. දැන් ඔබ ධර්මය අවබෝධ කරගෙන යන කෙනෙක්. හැබැයි දෙවෙනි පියවරේදී ඔබගේ ධර්මය කඩා වැටෙන්න පුළුවන්. මම කියවනේ ආත්මාර්ථකාමී කියලා. ආපහු තුන්වෙනි පියවරේදී තරමක් දුරට ධාර්මිකයි සමාජය තුළ. හැබැයි දුක කනස්සල්ල හමුවේ ඔබ ධාර්මික නොවුනොත් දුක හමුවේ දෙවියන්ගේ ආශිර්වාදය නොලැබෙනු ඇත. ලැබීමට තිබෙන දේ අත ළඟට ඇවිල්ලා නොලැබී යන්න පුළුවන්. පියාට සලකලා පින් ලබන්න ඔබට වාසනාව නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල කියනවා හොඳ රැකියාව ලැබෙන්නේ තත්වයෙන් ඉහළට යන්නේ පෙර ආත්මවල පියාට හොඳට සලකුවා අයට කියලා. ඒකත් ඔබට හොඳට මතක තියාගන්න. ඒතර ඔබගේ ජීවිතය තුළ ඔබ එසේ කරනවා නම් ඔබට වෘත්තිය තුළ වර්ධින්න විදියක් නැහැ. එහෙනම් පියාට සැලකුම් කරන්නලා පින් කරගන්න ඔබට වාසනාවක් නැති වෙන්න පුළුවන්. බුද්ධ ධර්මයේ තුල ඔබ බෞද්ධයෙක් නම් ඔබ බුද්ධ උපස්ථාන, ධර්ම උපස්ථාන, සංඝ උපස්ථාන කර පින් ලබන්නට හැකියාව තිබුණත් ඔබ ඒ නොකරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නැත්තම් ඒ වගේ දේවල් කරන වෙනත් අය දාලා. ඒතර ඔබට අවශ්‍ය පින ඉන්නේ නැහැ. අන් අයට බොහෝ අනුකම්පා කරන්න ගිහිල්ලා තමාට හිමි දේවල් නැති කරගන්න පුළුවන්. අනුකම්පාව මත මොන අයක් දෙනවා ඒ ණය නොලැබී යන්න පුළුවන්. අනුකම්පාව මතම හිතවත් වෙනවා. ඒ හිතවත් වීම වැරදි ආශ්‍රයන්ට යොමු කිරීමක් බවට පත් වෙන්න පුළුවන්. ඔබගේ අලසකම, කම්මැලිකම හමුවේ ධනෙ හීන වෙනවා. දැන් මොකද්ද මම මේ කියන්නේ? ඔබගේ ඕනම වැඩ කටයුත්තක් පටන් ගද්දී ධනු ලග්නේ මෙන්නේ 4 වෙනි පියවර. එතන කර්මයට අනුව ඔබ කම්මැලි වෙනවා. වැඩ කටයුතු කල් දානවා. උද්‍යෝගී බව අඩු වෙනවා. නරක ආශ්‍රයන්ට යෙදෙනවා. අපි හිතමු මත්ද්‍රව්‍ය පානය කරන්න යනවා. වැරදි ස්ත්‍රීන් ඉන්න ස්ථානයකට යනවා. සොරුන් එක්ක මිත්‍රකම් ඇති කර ගන්නවා. මේ උදාහරණයක් මම මේ කිව්වේ. ඒ තුල තමයි ඔබගේ පංචශීලය කැඩෙන්නේ. ඔබගේ අලසකම, කම්මැලිකම හමුවේ ධනෙ හීන වෙනවා කියලා කිව්වේ මම ඒකයි. ඔබ තුළ තිබූ සත්පුරුෂ ගති අඩු වෙනවා. මාමලාගෙන්, සහෝදරයන්ගෙන් ඵල නොලැබී යන්න පුළුවන්. ආගමික භක්තිය අඩු වෙනවා. පියාට සමග ඔබට එක්ව කල් ගෙවන්න තිබුණු අවස්ථාවක් නැති වෙනවා. හොඳින් කල්පනා කරලා බලන ධනු ලග්නේ මේනි. ඔබ කිසි වැඩක් නොකර තනියම ඉන්න වෙලාවල් වලට ඔබගේ මතකයට එන්නේ මොනවද කියලා? අතීතය තුල, වර්තමානය තුල, සමහරට අනාගතය තුල ඔබ හිතන දේවල් අඩුව. ඔබ ශෝකයට පත් කරපු සිතුවිලි තමයි ඔබගේ මනසට එන්නේ. අන්න ඒ නිසා ඔබ දුක කනස්සල්ල හමුවේ ඔබගේ උද්‍යෝගිමත්කම, කම්මැලිකම වැඩි කරගෙන අලාභ විඳින්න පුළුවන් කියන කතාවයි මම මේ කියන්නේ. ඔබ ගෙනාපු ධර්ම අවබෝධය ඔබ භාවිතා කරන්නේ නැහැ. මාර පාරසික සිතුවිලි මනසට එන්න පුළුවන් කියන කතාවයි මම මේ කියන්නේ. ඒ නිසායි මම කිව්වේ බුදු ගුණ, සී සද්ධර්ම ගුණ, සී සංඝරත්න ගුණ නිරන්තරයෙන් ඔබ මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ ගුණ වලට විතරයි බුදුරජාණන් වහන්සේ විසාකා උපාසිකාවට වදාළ පරිදි මාර පාර්ශික ඔබගේ මනසට හදවතට එන මාර පාර්ශික සිතුවිලි නවත්තන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම කිව්වේ ඔබට උපතින් ලැබුණු ධාර්මික අවබෝධය ප්‍රයෝජනෙට ගන්න ඕනේ. දැන් පස්වෙනි පියවර. පස්වෙනි පියවරෙන්නේ ඔබ කම්මැලි කරලා ඔබ වැඩ කටයුතු කල් දාලා ඉන් පස්ව තමයි පස්වෙනි පියවර එන්නේ. පස්වෙනි පියවර කතා කරන්නේ ඔබගේ පෞරුෂත්වය ගැන.
ඔබගේ නාමය ගැන. ඔබට ඔබ ජීවිතය තුළ ඔබ උපයා ගන්නා වටිනාකම ගැන. ඔබගේ මානසික සිතුවිලි ඒවා යහපත්ද නැද්ද? එතකොට දැන් පස්වෙනි පියවර තමයි ඔබගේ බුද්ධිය උපද්දවන ස්ථානය. එහෙමනම් ඔබට කියනවා විශේෂයෙන්ම ධනු ලග්නමියන්ට ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබ දැනුමට ලෙන්ගතු වෙන්න ඕනේ. ඉගෙන දේ නැවත විමර්ශනය කරන්න ඕනේ. අන්න ඒ තුළ තමයි ඔබගේ පෞරුෂත්වය ගොඩනගා ගන්න ඔබට පුළුවන් වෙන්නේ. ඇත්තටම ඔබට ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසානේ ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී ඔබගේ ආචාර්යවරුන්ගෙන් ඔබ ඇගයීමකටපත් වෙන්නේ. පූජ්‍ය පක්ෂේ වැඩිහිටි ඥාතින්ගේ ගෞරවයට ඔබපත් වෙන්නේ. හැබැයි මේ පත් උනත් ධනු ලග්නෙමිනේ එක වෙලාවකට ඔබට හිතෙනව නේද? තමාට අවශ්‍ය කරන කටයුත්ත තමා හිතපු විදිහටම කෙරුන්නේ නැහැ කියලා පසුතැවිල්ලක් එනව නේද ඔබගේ මනසට? ඒ එන්නේ අර පෙර කියපු හතරවෙනි පියවරේදී ඔබගේ ගැටලු විසඳගන්න නැතුව අන් අයගේ ගැටලු විසඳලා තියෙන්නේ. ඒතර ඔබගේ ගැටලු තව මෙතන තියෙනවා. ඔබ සාමාන්‍යයෙන් තැනකට ගියාම ඔබට එතන පිළිගැනීමක් නැතුනොත් ආපහු ඒ වගේ තැනකට යන්න කැමති නැහැනේ. අන්නේ ඒතර ඔබ ධර්මයේ තුල නොහිටියොත් ඔබ අධර්මිෂ්ඨ වුණොත් ඔබගේ හිතේ එකක් තියාගෙන කරද්දි වෙන වැඩක් කරනවා. ඔබගේ අධර්මිෂ්ඨභාවය ඇති වුණාම ඒක ඔබගේ හදවතට බලපානවා. ඒ නිසා මම ඔබට කියන්නේ මොකද්ද? දුක කනස්සල්ල හමුවේ ඔබ ධර්මයමයි අවබෝධ කරගන්න ඕනේ. ධර්මය ගැනමයි මෙනෙහි කරන්න ඕනේ. පස්වෙනි පියවර ආගමික අවබෝධය තුළ ඔබගේ ගුණවත්කම අන් අයගේ ප්‍රසාදයට පත් කරන ස්ථානයක්. යසස්සත් එක්ක එනවා. ඒ කියන්නේ ඔබගේ ගුණ හොඳ කියන පිරිසක් ඔබට බිහි වෙනවා. ඔබව අනුකරණය කරන අනුගමනය කරන පිරිසක් ඔබට බිහි වෙනවා. ධර්මිෂ්ඨයෙක් ලෙස අන් අය අතරේ පෙනී සිටිනවා ඔබ. නමුත් කර්මයට අනුව සුවකීය ජීවන අරමුණ ඉටු කර ගැනීමට නොපුළුවන් නිතර තැවන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මට ඕන ආකාරයටම මේ දේ සිද්ධ වුන්නේ නැහනේ. ඔබගේ මනස, පෞරුෂත්වය, ධර්මය, ධාර්මික අවබෝධය තුලින් තමයි දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් යහපත් සිතුවිලිමයි ඔබ මනසට ගන්න ඕනේ. ඔබට ගන්න පුළුවන්. යහපත් සිතුවිලි පමණක් ඔබගේ මනස තුළ තබාගත යුත්තේ ඔබ හිතන දේ යහපත් විය යුතුමයි. මනස පිරිසිදු සිතුවිලි වලින් ධාර්මික අවබෝධය තුලින් ඔබ පෝෂණය කරගත්තොත් එය ඔබට ඔබගේ දියුණුවට ඔබගේ උද්‍යෝගිමත් භාවයට ඔබට ලැබෙන වාසනාවන්ත පිහිටීමක් බවට පත් කරගන්න පුළුවන්. ගෙන ඔබගේ පෞරුෂත්වයේ ඔබගේ නාමයට තියෙන වටිනාකම ස්ථාවර කරගන්න පුළුවන්. නිධානයක් බවට පත් කරගන්න පුළුවන්. එවැනි පසුබිමක් බවට පත් කරගන්න පුළුවන් ඔබගේ පෞරුෂත්වයේ. ඔබගේ නම කියූ පමණින් අනිත් අය ඔබට අවධානය යොමු කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එවිට රහස් මාර්ග වලින් ආදායම් ලබන්නෙක් වෙන්න පුළුවන්. රහස් මාර්ග කිව්වේ කවුරුත් ඒව දකින්නේ නැහැ. නමුත් ආදායම් මාර්ග ඔබට ඇති වෙනවා. ඔබ යන ගමන් බිමන් වලදී උසස් මිතුරන් හඳුනා ගන්නට ලැබෙන්න පුළුවන්. ඒ තුලම ඔබට ඔබගේ දියුණුව ඇති කරන වාසනාවන්ත දරුවන් ලබන්න පුළුවන්. හැබැයි ධාර්මික අවබෝධය ඔබගේ මනස තුල තියෙන්න ඕනේ. තව කෙනෙකුට කපාගෙන යනවා කියන සිතුවිල්ල ඔබගේ මනස තුල තියෙන්න බෑ ඔබ. දැන් ඔබ හොඳට අවබෝධ කරගත්තා. හරියට දැන් හුඟක් වෙලාවට ධනු ලග්න හිමියෝ එක වෙලාවට තම පෞරුෂත්වය තුළ නිකන් මේ නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් පුද්ගලයෙක් බවට පත් වෙනවනේ. පරාජය වෙන්න කැමති නැහැනේ. වාද විවාද කරලා හරි දිනන්න නෙවලන්නේ. ඒ ශක්තියක් ඇති වෙන්නේ එතනදී. හරි?
දැන් මම මේ කතා කරන්නේ ඔබගේ 6 වෙනි පියවර ගැන. 6 වෙනි පියවර එන්නේ ඔබගේ කතාව. විවාහයෙන් පසු ජීවිතය. ඔබ ධනෙ උපයන ආකාරය. හැබැයි කර්මයට අනුව මෙතන ගැට්ට නැති වෙන්න පුළුවන්. සතුරු පීඩා ඇති වෙන්න පුළුවන් තැනක්. ඔබගේ කතාවට විරුද්ධකාරී ඇති වෙන්න පුළුවන්. ඔබයි බිරිඳයි ස්වාමියායි අතර වචන තුල ගැට්ට නැති වෙන්න පුළුවන්. එහෙම දෙයක්ත් මෙතන තියෙනවා. හැබැයි ඔබගේ හොඳ මානසික යහපත් සිතුවිලි ඔබ ගත්තේ ඔළුවට. ඒ දේ ඒ විදිහටම ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? ධර්මයේ පිළිබඳ අවබෝධකින් යුක්තව යහපත් දේ ගැන පමණක් සිතමින් යහපත් දේ කතා කරනක බවට පත් වීමට කර්මය ඔබට උපකාරී වෙනවා. උපකාරී වෙනවා. ප්‍රායෝගික ලෝකයේ තුල ඔබ යහපත් ලෙස කතා කරන්නකු බවට පත් වෙනවා. මෝහන දැකූ පමණින්ම ධනු ලග්න හිමිනේ ඔබ පින් ඇත්තකු ඇත්තියගේ බවට අනිත්‍යයට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ තුල નિરાයාසයෙන් මෙන් ධනය උපයන කෙනෙක් බවට පත් වෙනවා. කොහේ ගියත් රසවත් භෝජනයක් රසවත් කෑම්පි ගානක් ලබන්නෙක් බවට පත් වෙනවා. මිල මුදල් નિરાයාසයෙන් මෙන් ඔබගේ පොකට් එකට වැටෙනවා. වේගවත් කතාවක් ඇති වෙනවා. උසස් අය වලින් ආශ්‍රය කරන නිසා ඔබ පඬිතෙක් ලෙස කතා කරන කෙනෙක්. දැනුම් තේරුම් ඇතුව කතා කරන කෙනෙක්. අනිත් අයටද කරුණු කාරණා උගන්වන කෙනෙක්. පඬිතෙක් කියන්නේ හැමදේම දන්නවා කියන කතාව. සමාදානකාමී ගැඹුරු තද කතාවක් ඔබට තියෙනවා. සමාදානකාමී නමුත් ගැඹුරුයි. නමුත් කතාව ටිකක් තදයි. ණයන්ගේ දුක් ගැන ඔබ කතා කරනවා. මිත්‍ර ආශ්‍රයන් නිසා ඔබට ධනෙ උපයන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඔබගේ කතාව මුල් කොටගෙන තමයි තවත් කෙනෙක්ව ඔබට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. ඔබට ලැබූ දරුවන්ගේ වාසනාව නිසා ණය නැතුව ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. කර්මය ඔබට දෙන්න නරකම දෙයි මම මේ කියන්නේ. ඔබගේ කතාව තුළ ඔබගේ ගෘහ විවාහ ජීවිතය තුළ ධනය උපයද්දී කර්මය විසින් ඔබට දෙන දේ මම මේ කියන්නේ. හොඳින් අහගන්න. ඔබ භූත විද්‍යාවට ගරු කරන්නේ බවට පත් කරනවා. භූත විද්‍යාව කියන්නේ මොකද්ද? අමනුෂ්‍ය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීම. අසුර අංගන විශ්වාසයක් ඇති කර ගැනීම. භූතයෝ ඉන්නවා වුන් අපිට උදව් කරනවා කියන එහෙම හැඟීමක්, එහෙම දැක්මක් ඔබට එනවා. එතකොට ඔබ ධනෙ හරි හම්බ කරන්න. විවාහ ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වුණාම ඔබ උදව් උපකාර ගන්න යන්නේ කා ගාවටද? භූතයන් ගාවට, අසුරයන් ගාවට, යක්ෂයන් ගාවට. ඔබට උදව් කරයිද? ප්‍රේතයෝ භූතයෝ කැමතිද අමුසැමියන් සමාදානකාමී ජීවත් වෙනවට? ප්‍රේතයෝ භූතයෝ නිතරම සතුටටපත් වෙන්නේ තව කෙනෙක් වටලා, තව කෙනෙකුට කරදර කරලා, තව කෙනෙකුට අභියෝග කරලා තමයි භූතයෝ ප්‍රේතයෝ ඔක්කොම සන්තෝෂයටපත් වෙන්නේ. ඒතර ඔබ ධනෙ උපයන්න ගෘහ විවාහ ජීවිතය තුළ සැමියා බිරිඳ අතර ප්‍රශ්නයක් ඇති වුණාම ඒව විසඳ ගන්න දේවාලවල ගියොත් මොකද වෙන්නේ? අර අමනුෂ්‍ය දෝෂ ඔබ අරන් එනවා. මම ඔබට කිව්වා ඔබ පිටුපස මුලාවක් තියෙනවා කියලා. ඒ නිසා ඔබ අන්න එතනදී විතරක් දැන් ඔබ උදාහරණයක් විදිහට බෞද්ධයෙක් නම් බෞද්ධ පිළිවෙත් තුළ ගමන් කරන්න ඕන. ඒ භාගවත රහත් ගෞතම සම්මා සම්බුදු පුත්‍රයන් වහන්සේගේ අවබෝධය නොසලෙන සිතකින් යුතුව දෙවි හිමියෙන් අදහන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ භාගවත රහත් ගෞතම සම්මා සම්බුදු පුත්‍රයන් වහන්සේගේ සම්මා සම්බුදු ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන උත්තරීතර වූ සී සද්ධර්මය නොසලෙන සිතකින් යුතුව සද්ධාවෙන් යුතුව මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන.
ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතුන ආර්ය ශ්‍රාවක සී සංඝරත්නය නොසලින සිතකින් යුතුව අනුගමනය කරන්නෙක් බවට පත් වෙන්න ඕනේ. එතනින් එහාට ඔබට දෙයක් නැහැ. අනිත් එක පංචශීලයේ රැකෙන්න ඕනේ. ඔබ කතෝලිකෙක් වුවත් ඔබ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තුල සිටිය යුතුයි. ඉස්ලාම් බත්තකෙක් වුණොත් එහෙමයි. ඔබ එතනින් පිටපැන්නොත් ඔබගේ ආගම දහමට පැටහැනි අපි කවදාවත් දැකලා නැති දෙවියන් පසුපස කියා ගන්නා වූ අමනුෂ්‍යයන් පිටපස්ස ඔබ ගියොත් ඔබට විවාහ ජීවිතය තුළ කරදර බාධක තියෙනවා. ඒ ඇති වෙන්නේ උපතින්ම කර්මය ඔබ භූත විද්‍යාවට ආස කරන නිසා. ඒ නිසා ඔබ ඒ තුල මිත්‍යා ලබ්ධික වෙන්න පුළුවන්. ඔබට ලැබෙන ධන හිමිකම් අහිමි කරන්න පුළුවන්. බිරිඳ හා ස්වාමියා අතර විරසකයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා කර්මයට අනුව නම් පෙන්වලා දෙන්නේ මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් බිරිඳ හා ස්වාමියා අතර ඇති වුනහම ඒ දෙන්නම එකතු වෙලා ඒ ප්‍රශ්න විසඳ ගන්නවා නා. තුන්වෙනි පාර්ශ්වයකට දෙන්න එපා කියලා. තුන්වෙනි පාර්ශ්වයකට දුන්නාම තමයි අර වගේ දේවල් එන්නේ. අහවල් තැනට ගිහිල්ලා අපි බලමු කියලා. අහවල් තැනින් උදව්වක් ගමු කියලා. දැන් මම මේ කතා කරන්නේ 7 වෙනි පියවර. මේ 7 වෙනි පියවර හරි වැදගත්. බලන්න ධනු ලග්න හිමියනේ ඔබ කොච්චර ආදරය කළත් ඔබගේ විවාහය සිදු වෙන හැටි ඔබ ටිකක් හිතලා බලන්න. පුදුම උත්සාහයක් නේ, පුදුම කට්ටක් නේ ඒ වෙනුවෙන් දැරුවේ. විරෝධතා තියෙන්න පුළුවන්. ප්‍රේමතාව කැමති කරගන්න ඕනේ. ඒක නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. ඔබගේ උත්සාහය තුල තමයි ඒක සිද්ධ වෙනවා කියලා මට මේක පෙන්නන්නේ. ඒත් එක්කම දැන් ඔබට ඔබගේ උත්සාහය තිබුණොත් විතරයි මේ කර්මයට අනුව ධනය, කීර්තිය ලබන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ඔබට මේ 7 වෙනි පියවරේදී හම්බ වෙන්නේ ඔබගේ බාල සහෝදර සහෝදරියන් පියපක්ෂයේ නෑයින්. ඒත් එක්කම අසන්නසියම්. දැනුම අතින් කාර්මික දැනුම, තාක්ෂණික, පරිගණක දැනුම, ජන සංනිවේදන පිටුම් දැනුම, ඒත් එක්කම තැපැල් විදුලිය මහාමාර්ග, ඉංජිනේරු පැත්ත, අන්නේ පැත්තේ. තම උත්සාහයෙන්ද දෙවියන්ගේ ආශිර්වාද ලැබ සිය උත්සාහය සාර්ථක කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. නිරායාසයෙන් ඔබ කරන කියන උත්සාහය තුළ වැඩ කටයුතු සිද්ධ වෙනවා. කෙටි ගමන් බිමන් සාර්ථක වෙනවා. කෙටි කාලන සැලසුම් සාර්ථක කරනවා. සිය උත්සාහය තුළ ප්‍රතිඵලය අතට එන්න තුරු ඔබ එය අත්හරින්න නැති කෙනෙක් බවට පත් වෙනවා. ඔබ වේගවත්ව හිතන්නෙක් බවට පත් වෙනවා. වේගවත්ව ක්‍රියාකාරී වෙනවා. ඒ නිසාම කරන වැඩේ ඉබේටම සාර්ථක වෙන අවස්ථාවල ඔබට ඕන තරම් තියෙනවා. ඔබ මෙසේ සාර්ථකත්වය ලැබෙන්නේ ඔබ යහපත් දේ කරන්න සිතුනොත් පමණයි. ඔබට යම් අධ්‍යාත්මික බල ශක්තියක් මෙතනදී ගොඩ නැගෙනවා. ඔබ බලන්න ඕනම උත්සාහයකදී කාර්මික අංශක වැඩවලදී වැඩ කටයුතු කරගෙන යද්දී ඒ වැඩ කටයුතු නිම කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය මඟ පෙන්වීම ඉබේටම වගේ ලැබෙනවා. ඒ තුල ඔබගේ උත්සාහය තුල ඔබගේ අනාගතය ඔබටම පෙන්න නුවණක් ඔබ ළඟ තියෙනවා. ඒ තුල ඔබට උත්සාහය ආශ්‍රය කිරීමට ලැබෙනවා. අලුත් දේ ඉගෙන ගැනීමට දක්ෂ වෙනවා. සිය උත්සාහය තුල හිත උසස් කර මානසික ධර්මය අවබෝධ කරගන්නට හැකියාවකුත් ඔබට තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ 8 වෙනි පියවර. මේ 8 වෙනි පියවර කියන්නේ ඔබගේ ගේ දොර ඉඩකඩම් දේපල යාන වාහන සම්බන්ධයෙන් කතා කරන්නේ. හැබැයි කර්මයට අනුව ලොකු දිනුවක් තියෙනවා. හොඳ ගෙවල් දොරවල් යාන වාහන සහිතව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මුලාවකුත් තියෙනවා. දැන් ඔබගේ ගේ සැලසුම් කරන්න එපා තවත් කෙනෙකුට ඕන විදියට. ඒ සැලසුම තියෙන්නේ ඔබට විතරයි. ඔබ ගෙයක් දොරක් ගන්න යද්දී ඔබට ඒ ගේ දොර ඉඩම දැක්ක ගමම මේක හරි ලස්සනයි, මේක තමයි ගන්න ඕන කියලා හිතනොත් අන්න ඒක තමයි ඉඩම.
නමුත් විචිකිච්ඡාවක් ඇවිල්ලා දෙගිඩියාවක් කියලා තව අයගෙන් අහහා ඔබේ ඉඩම ගත්තොත් ඒක ඔබට එච්චර පළදාව දෙන ඔබව සතුටටපත් කරන නිවසක් භූමියක් නොවිය හැකියි කියලා කර්මය පෙන්නලා දෙනවා. ඒ නිසා ධර්ම අවබෝධය තුල සිටින ඔබට අධික ඉඩකඩම්, ගෙවල් දොරවල් ඔබට දායාද කිරීමට කර්මය ඔබට උපකාරී වෙනවා. ගෙදර දොර දානමාන දෙන්නෙක් වෙන බවට පත් වෙනවා. මවට උසස් ලෙස සලකනවා. නමුත් මෙතන දෝෂයක් පවතිනවා. ඔබ ජීවත් වෙන ඉඩම, ගෙදර තුල ඒ ඉඩකඩම් වල නාගයින්, සර්පයන් වැනි තිරිසන් සතුන් එහා මෙහා යන ගතියක් තියෙනවා නම් අර මං ඉස්සෙල්ලා කියපු දෝෂය යම්කිසි අමනුෂ්‍ය දෝෂයක්. ඒ කියන්නේ අමනුෂ්‍ය දෝෂයකට ගොදුරු වුණු ඉඩකඩම්, ගෙවල් දොරවල් ඔබ මිලට ගන්න පුළුවන්. ඔබට පදිංචිට ලැබෙන්න පුළුවන්. ඒවා විශාල ගෙවල් වෙන්නත් පුළුවන්. නමුත් එහි ඔබට කොච්චර ගේ විශාල වුණත් ඔබට ජීවත් වෙන්නේ පින් නැත්තේ ලෙස. කොච්චර සල්ලි හරි අම්බ කරලා ගෙනාවත් එතන ඉතුරුවක් නැති වෙන්න පුළුවන්. අසමගිය වැඩි වෙන්න පුළුවන්. උපේන ධානය නිකරුණේ විනාශ වෙන්න පුළුවන්. මව සමග තිබෙන සම්බන්ධතා නැති වෙලා යන්න පුළුවන්. ඥාතින්ද ඔබ සමග අමනාප විය හැකියි. ඔවුන් මව්පාර්ශ්වීය ඥාතින්නා ඔබ අතර ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. ගෙදර දොර පින්කම් කරන්න අවස්ථාවකදී පින්කම් කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මෙහෙකරුවන්ට උනත් ඒ නිවස තුල එක දිගට රැඳෙන්න හිතෙන්නේ නැහැ. ඔබ කොච්චර පරියක් ගිව්වත් මවට සලකන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඔබගේ හිත නිතර මුලාවටපත් වෙන්න පුළුවන්. ඔබ සතු ඉඩම් කඩම් වලින් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිඵලය ඔබට ලබන්න බැරි වෙන්න පුළුවන්. නොහැකි වෙන්න පුළුවන්. නිවස තුලදී හිත වංක වෙන්න පුළුවන්. ආත්මාර්ථකාමී වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පැහැදිලිවම ඔබ උපත තුල ලබාගත් ධර්ම අවබෝධයට චැලෙන්ජ් එකක්, අභියෝගයක් මෙතනදී ඇති වෙනවා. මාර පාර්ශික සිතුවිලි. ඒ නිසා ඔබ බෞද්ධෙක් නම් ඔබගේ නිවස තුල අඩුම තරමේ පහන දැල්ලා බුදුන්ට මල් පූජා කරලා තුන් සූත්‍රය කියලා බුදුන් වඳින කෙනෙක් බවට පත් වෙන්න ඕන හැමදාම. ඔබගේ නිවස තුල සාද තිබ්බොත් මත්පැන් විතරක් කාටවත් දෙන්න යන්න එපා. මොකද මත්පැන් තියෙන තැන් වලට තමයි යක්ෂ ප්‍රේත භූෂය එකපාරට වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ එකම ඩ්‍රින්ක් එක ආරණාටි සූත්‍රය තුල සතරවම් මහා දේවරු කියනවනේ මත්ද්‍රව්‍ය පානය කරන එක. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ 9 වෙනි පියවර. 9 වෙනි පියවර. ගොඩක් වෙලාවට ධනු ලග්න හිමියන්ට වාසනාව උදා වෙන්නේ තමන්ගේ දරුවන් නිසා. දරුවන් ලැබෙන්න පින්වන්ත දරුවන් ලැබෙන්න තාත්තා රැකියාවෙන් උසස් තත්ත්වයටපත් වෙනවා, අම්මා රැකියාවෙන් උසස් තත්ත්වයටපත් වෙනවා, කරන කියන දේවල් සාර්ථක වෙනවා කියන කතාව තියෙන්නේ එතන. අනිත් එක හුඟක් වෙලාවට ධනු ලග්න හිමියන්ට තමාගේ ජීවිතයේ සාර්ථකත්වය, නැගිටීම, පිපිදීම ඔක්කොම ලැබෙන්නේ ඉගෙනීම නිසාමයි. තමන් ඉගෙන ගත්ත දේ මුල් කොටගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා ධනු ලග්න හිමියන්ට කර්මය තුල ඉගෙන ගන්නත් හොඳ පරිසරයක් නිර්මාණය කරනවා. ධනු ලග්න හිමිය මොඩියු නෙමෙයි. ඉගෙනීම තුල හරි ආඩම්බර කට්ටිය. හොඳ CID මනසක් තියෙන කට්ටිය. ඒ කියන්නේ ඕනම දෙයක් ගැඹුරට ගිහිල්ලා හොයාගෙන ඒක විශ්ලේෂණය කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් ගතියක් තියෙනවා කියන කතාවයි මම මේ කියන්නේ. අධ්‍යාපන තුල තව කෙනෙකුට දෙවෙනි වෙන්න කැමති නැහැ. තම ආත්ම ගෞරවය රැකගෙන වැඩ කටයුතු කරන්න කැමතියි. එහෙනම් ඔබට බොහෝ වාසනාව ගෙනත් දෙන්නේ දරුවන් වගේම ඔබ ඉගෙන ගත්ත දේ. ඔබගේ නුවණ, ඔබගේ බුද්ධිය. ඒකනේ ගොඩක් වෙලාවට මේ ධනු ලග්න හිමියා Tamanට අකුරු ගන්නපු ගුරුවරුන්ට පුදුමාකාර විදිහට උදව් උපකාර කරන්නේ. ඉගෙන ගන්න බැරි ළමයිට තමාගේ ධනෙන් උදව් උපකාර කරන්න උන්ට ඉගෙන ගන්න. අන්න ඒ නිසා. ඒතර මේ 9 වෙනි පියවරේදී කර්මය කියන්නේ ඔබගේ එකම ගැලවීම. ඔබගේ ඉගෙනීමෙන් ලබන දැනුම, ඥානය, බුද්ධිය, අත්දැකීම් කියලා.
ඒ නිසා තමයි ඔබට කොච්චර ගැටලු තිබුණත් ධනු ලග්න හිමියන්ට ඉගෙනීමට අවස්ථාව ලැබෙන්නේ. ඉගෙනීමෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. පින්වන්ත දරුවන් ලැබෙන්නේ. ගුරු දෙගුරුන් කෙරෙහි භක්තිය ඇති වෙන්නේ. ඉගෙනීම ආදරය තුළ තම ගෞරවය මානය රැකගෙන කටයුතු කරනවා. මේ ගෞරවය මානය නිසා එක වෙලාවකට තියෙන ආදරයෙන් කැඩෙන්නත් පුළුවන්. තමන්ගේ දැනුම අන් අය සමග බෙදා හදා ගන්නවා. ඒත් එක්කම තමාගේ වැඩ කටයුතුවලදී ඔබ උගත්කමක් නොලැබුවත් ඥානෙ අඩු නොවන අයෙක් බවට පත් වෙන්න තියෙන්නේ. ඉගෙනීම තුළ තම දැනුම තුළ ගෞරවය රැකගෙන ආඩම්බර කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. බලවත් ලෙස ඔබට මේ ඉගෙනීම ක්‍රීඩාව තුළ ඉගෙනීම ක්‍රීඩාව කලාව කියන කටයුතු තුළ ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඉගෙන ගත්ත ඔබට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලින් ධනෙ ලබන්න පුළුවන්. පුත්තු වැඩි වෙන්න පුළුවන්. ඒ පුත්තු වැඩි වෙන්න ඔබගේ දියුණුව වැඩි වෙනවා. ඔබගේ පවුලේ දියුණුවට ඒ හේතු වෙනවා. සියලු දේ ලබන්න ඔබ ධර්ම අවබෝධය තුළ නුවණ සොයා යන්නෙක් විය යුතුයි. දැන් පින්වත් දරුවෝ ඔබට ලැබෙනවා. ඒතර පින්වත් දරුවෝ කියන්නේ ධර්මයේ තුල පින් රැස් කරගෙන ආපු දරුවෝනේ. ඒ දරුවන්ට සැප ලබන්න තියෙන නිසානේ අම්මටයි තාත්තටයි හරියන්නේ දනු ලක්නේ මේනේ. හිතන්නකෝ දැන් ඔබ එනවා. ඒ දරුවන්. නමුත් ඔබ ආගම දහමට නැහැ. ගෙදර බුදුන් වදින්නේ නැහැ. එහි ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? දරුවන් රෝගී වෙන්න පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලදී නුවණ මදි වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ බලාපොරොත්තු වන ලෙන්ගතුකම් ඔබ හා දරුවන් අතර නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා කර්මය ඔබට කියන්නේ ගෙදර දොර තම දරුවන් සමග ආගම දහමගේ වැඩ කටයුතු යෙදෙන්න. ඔබ බෞද්ධයෙක් නම් සතියකට වරක්වත් දරුවන් සමග පන්සලට යන්න බෝධි පූජාවක් කරන්න. ගෙදර තුන් සූත්‍ර කියලා බුදුන් අම්මයි තාත්තයි දරුවන් සමග එකට වදින්න. අන්න එතකොට ඔබට ලැබෙන්නා වූ තියෙන ධනය වැඩි වෙනවා. ප්‍රීතිය වැඩි වෙනවා. එකම පවුලක් ලෙස ජීවත් වීමට භාග්‍ය වාසනාව ඔබට ලැබෙන බවයි මට පෙන්වලා දෙන්නේ මේ පියවර තුල. දැන් මම මේ කතා කරන්නේ ධනු ලග්න හිමියනි ඔබගේ 10 වෙනි පියවර ගැන. මේ 10 වෙනි පියවර තුල ඔබට ඔබගේ වෘත්තීය කටයුතු වලට සමතුලිතතාවයක් තියෙනවා. ඔබගේ රාජකාරිය වගකීමට සමතුලිතතාවයක් තියෙනවා. ඒත් එක්කම ඔබගේ නැන්දමාම, ඔබගේ මෙහෙකරුවන්, යටත් වැසියන්, සේවික සේවිකාවන්, ණය ගනුදෙනු මේවත් ඇතුළත් වෙනවා කර්මයට අනුව. දැන් මෙතනදී ඇති වෙන්නේ මොකද්ද? ලබන්න තියෙන දේ අත ළඟට ඇවිල්ලා නොලැබී යනවා. වෘත්තිය තුල ප්‍රොමෝෂන් එකක් තියෙනවා. උසස් වීමක් තියෙනවා. ඔන්න මෙන්න තියලා එක නොලැබී යනවා. වෘත්තිය තුල පඩි වැඩිවීමක් තියෙනවා. ඒක ඔන්න මෙන්න තියලා කල් යනවා. නොලැබී යනවා. හොඳ රැකියාවකට යන අවස්ථාවක් තියෙනවා. බලාපොරොත්තු සහිතව මම සම්මුඛ පරීක්ෂණයට ගියා. නමුත් ඒක නොලැබී යනවා. හැබැයි මම තමයි එතන හිටපු දක්ෂයා. ඒත් එක්කම ඔබගේ යටතේ ඉන්න සේවක සේවිකාවන් මෙහෙකාරයන් නිසාම ඔබ ගැටලු වලට මුහුණ දෙනවා. පියයි ඔබයි අතර තියෙන විරසකයන් නිර්මාණය වෙනවා. ගැටලු ඇති කරනවා. ඔබයි වෘත්තීය ප්‍රධානයේ අතර ගැටලු ඇති වෙනවා. ඔබ හිතන්න දනු ලග්නෙමේනි ඔබ දක්ෂ ලෙස වැඩ කරන වෘත්තිය තුල රාජකාරී වගකීම තුල. හැබැයි ඒකේ ක්‍රෙඩිට් එක ගෞරවය යන්නේ වෙනත් කෙනෙකුට. හිතලා බලන්න දනු ලග්නෙමේනේ කර්මයට අනුව කර්මය මෙසේ පෙන්වා දෙනවා. ඔබ වැඩේ දක්ෂ ලෙස කරනවා. හැබැයි ඒ කාර්යය ඉවරනට පස්සේ ඒ වැඩේ ඉවරනට පස්සේ ඔබ හිතන්නේ දනු ලග්නෙමේනේ මේක මම බොස්ට කියන්න ඕනේ නැහැ. බොස් දැනගන්න එපා මම තමයි මේක කළේ කියලා. ඔබගේ ඇතිවුණේ ප්‍රමාදය තුළ තව ඔබගේ වෘත්තීය සංගයේ ගිහිල්ලා කියනවා ඔබගේ
ප්‍රධානියට වෘත්තීය ප්‍රධානියට අන්න අර වැඩේ අපි කළා. ඔබ කළේ ගෞරවය යන්න වෙනත් විදිහකට. එහෙම නැති කරගන්න ඕනේ කොහොමද? ඔබ වැඩේ ඉවර කරගත්ත ගමන්ම අනිවාර්යෙන් කියන්න ඕනේ වෘත්තීය ප්‍රධානියට ඔන්න මම වැඩේ කළා කියලා. එතකොට තවත් අයෙකුට ඔබට තියෙන ගෞරවය හොරා ගන්න බෑ. මොකද මේ தත්ත්ව නිසා ඔබ බලාපොරොත්තු වෙන මට්ටමින් ඔබගේ උසස් වීම නොලැබී යන්න පුළුවන්, කල් යන්න පුළුවන්. දැන් ඔබගේ ජීවිතය ගැන දනු ලග්නෙ මෙන්නේ මදක් හැරලා බලන්න. ඔබේ පියාට සිය ජීවිතය තුළ බොහෝ බාධක ගැටලු ඇති කරන්න පුළුවන්. පියාව රෝගී කරන්න පුළුවන්. පියාට දීර්ඝායුෂ නැති කරන්න පුළුවන්. කරන ව්‍යාපාර වෘත්තිය තුළ බිමට ඇදලා දාන්න පුළුවන්. බීමතට ඇබ්බැහි වෙන්න පුළුවන්. කර්මයට අනුව ඔබගේ රැකියාවට ගැටලු බාධක ඇති කරනවා. දැන් ඔබ දන්නවා ගැටලු බාධක ඇති කරන විදිය කොහොමද කියලා. ඒත් එක්කම ඔබගේ ජීවිතය තුළ ඔබගේ වෘත්තීය රාජකාරී වගකීම් තුළ වෘත්තීය සංගීත ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. ඔබගේ ආසන්නතම ප්‍රධානිය වෘත්තීය ප්‍රධානිය ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. ඔබ දෙදෙනා අතර විරසකයන් නිර්මාණය වෙන්න පුළුවන්. ස්ථාන මාරුවීම් වලට වෘත්තීය තුල ඔබපත් වෙන්න පුළුවන්. ඒ ටික පීඩාකාරී ස්ථාන මාරුවන් වෙන්න පුළුවන්. වෘත්තීය උසස් වීම ලැබෙන්න ඕන මෙන්න තියලක නැති වෙන්න පුළුවන්. වෘත්තීය රාජකාරී නායකත්වය මහා කට්ටක් කියලා ඔබට දැනෙන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තිය තුළ තියෙන රාජකාරිය තුළ නායකත්වය තුළ තියෙන ලැබෙන්න තියෙන ගෞරවය අන්න ඒ සොරා ගන්න පුළුවන්. ඔබ සිය වෘත්තිය තුළ ධර්ම අවබෝධයකින් වැඩ කරන්නේ නැති නිසා තමයි ඔබ ඔබගේ වැඩ කටයුතු කරද්දී ඔබ ගැන විතරක් හිතනවා. මම්ම දිනු වෙන්න ඕන වෘත්තීය සංගයන් ගැන ඔවුන්ට උපකාර කරන්න ඔබ පෙළඹෙන්නේ නැති නිසා ඔබට පුදුමාකාර විදිහේ ආසාවක් තියෙන වෘත්තිය තුලින් ඉහළට යන්න. සමහරට ඔබ හිතන්න පුළුවන් මම මගේ ප්‍රධානීට වැඩිය දක්ෂයි කියලා. දක්ෂ වෙන්න පුළුවන්. ඒව පෙන්වන්න යන්න එපා. ඔබත් කැමතිද? ඔබගේ යටතේ ඉන්න කෙනෙක් ඔබට නිතර චැලෙන්ජ් කරනවට අභියෝග කරනවට මම බොස්ට වැඩිය හොඳින් කරනවා කියලා. ඒ නිසා ඔබ දෙන ප්‍රමාණ විතරක් වැඩි කරන්න. ඒ වගේම ඔබ කරන ක්‍රියාව අන් අය සමග එකඟත්වයක් ඇති කරගෙන කරන්න. මොකද ඔබගේ ක්‍රියාව තුළ අන් අයට පීඩාවටපත් වෙන්න පුළුවන්. වෘත්තිය තුළ රාජකාරී වගකීම් තුළ ඕනම කටයුත්තකදී ප්‍රතිවාදී මත ඔබ ගරු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. කිසි කෙනෙක් තරහ කරගන්න හොඳ නැහැ. නුවණ ශූරත්වය එකට එකතු කරගෙනයි සාර්ථක වෙන්න ඕනේ. ඒකනේ මම පෙර කිව්වේ ලැබෙන තින දේවල් අතන ගනින්න නොලැබී යන්න පුළුවන් කියලා. ගැටලුව ප්‍රශ්නයක් ආපුවාම ඒ ධර්ම අවබෝධයකින් ඔබ ඒ දිහා බලන්නේ නැති නිසානේ. එවැනි අවස්ථාවකදී ප්‍රතිවිරුද්ධ මත ගරු කරන්න ඕන. කිසි කෙනෙක් තරහ කරගන්න එපා. බුද්ධිමත්ව හිතන්න. මාත් එක්ක තරහ කෙනා මට යාළු කරගන්න පුළුවන් ඔබ බුද්ධිමත්ව නුවණින් යුතුව වැඩ කටයුතු කළොත්. ලිංගත වෙනවා ඔබ. ඒත් එක්කම ඔබගේ වෘත්තීය සංගයන් වෘත්තීය ප්‍රධානී සමග එකට එක්ව සහයෝගයෙන් යුතුව වැඩ කටයුතු කරන්න. මෙහෙම තමයි ඔබට එතන එක බේර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ රාජකාරිය තුළ ඉවසීම තියෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ මතවලට හොඳින් යහුම්කම් දෙන්න ඕනේ. හැබැයි එඩිතර වෙන්නත් ඕනේ. ගැටලුව ප්‍රශ්නයක් ආපු ගමන් හේබාල යන්න බෑ. තම නුවණ හා සූරත්වය එකට එකතු කරගෙනයි ඔබ සාර්ථකත්වයට කරා යන්න ඕනේ. කාසම්වත් ලෙන්ගතෝ වැඩ කරනවා. බුද්ධිමත්ව ඔවුන්ට මාර්ගය පෙන්නනවා. අන් අයගේ වැඩ කටයුතු වලට උදව් කරනවා. එතකොට අන් අය ඔබට උපකාර කරන්න පෙළඹෙනවා. වෘත්තිය තුළ හොඳින් මතක තියාගන්න ධනු ලග්න හිමියනි. ඔබ වෘත්තිය තුළ ඉන්න ගමන්
තමාගේ දියුණුව පිණිස වෙනත් පෞද්ගලික ව්‍යාපාර කරන්න යන්න එපා. වෘත්තිය තුළ ඉන්න ගමන් ඒ වෘත්තිය ඔබගේ දියුණුව පිණිස ව්‍යාපාරයක් බවට පත් කරගන්නත් එපා. රැකියාව තුළ ප්‍රේම සම්බන්ධතාවල පැටලෙන්නත් එපා. ඒත් එක්කම ආගමික අවබෝධය ඔබ තුළ තියෙන වැරදි ලෙස පරිහරණය කරන්න එපා. කතාවෙන් අන් අය සමග ගැටෙන්න යන්න එපා. දැන් මම මේ කතා කරන්නේ 11 වෙනි පියවර. මේ 11 වෙනි පියවර තුළ ඔබට බොහෝ විට ඔබගේ විවාහය විවාහට ලැබෙන තියෙන සහකරු සහකාරිය ගැන තමයි කතා කරන්නේ. ඔබ හවුලේ ව්‍යාපාරයක් කරන හවුල්කරුවන් සමග තියෙන සම්බන්ධතාවය ගැන කතා කරන්නේ. ඔබගේ ජීවිතයේ හැම කටයුත්තක් සම්බන්ධයෙන්ම ස්ථිරත්වය ඇති කරගන්න කර්මය පාර පෙන්නන තැන තමයි 11 වෙනි තැන. දැන් එහෙමනම් එහි සාර්ථකත්වය පිණිස නම් ඔබ සිය බිරිඳ ස්වාමියාත් එක්ක එකට එකතු වෙලා සහයෝගයෙන් වැඩ කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒත් එක්කම ඔබ පිරිසක් අතරේ ගෞරවයටපත් වෙන්න හිමිකමක් තියෙන නිසා ඔබ අන් අය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. එතන තමයි ඔබගේ ශූරත්වය මතුවෙන්නේ. ජීවිතේ ඔබ බලන්න හොඳටම පිටිපස්ස හැරිලා ඔබගේ ජීවිතය තුළ ඔබ වැඩිම සැහැල්ලුවක් ලබලා තියෙන්නේ ඔබගේ බිරිඳ ස්වාමියාත් එක්ක ආදරණීය ලෙස එකට අතල්ලගෙන කලන මිතුරන් ලෙස ගමනක් යද්දී වැඩ කටයුතු කරද්දී නේද? ඔබට තිබහයි කියද්දිම ඔබගේ බිරිඳ ස්වාමියා ඔබට තේකක් හදාගෙන එනවනම් ඒ ඇතුණ සැහැල්ලුව ගැන දනු ලක්නෙමිනේ හිතලා බලන්න. ඔබට කරදරයක් වුණ ගමන් ඉස්සල්ලාම පැමිණෙන්නේ ඔබගේ බිරිඳ හෝ ස්වාමියා නම් ඔබ කොච්චර සන්තෝෂයට පත් වෙනවද කියලා බලන්න. එහෙමනම් ඔබට ලැබෙන බිරිඳ හෝ ස්වාමියා ගෞරවනීය කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙමනම් දනු ලක්නෙමිනේ ඔබත් ගෞරවනීය ලෙස සලකන්න ඕනේ. තම බිරිඳට ස්වාමියාට මන්ද ධර්මයේ උදව් කරනවා. දෙදෙනා එකට එකතු වෙලා කරන වැඩ කටයුතු වලින් දියුණුව ලබන්න. එහෙනම් ඔබෙන් පරිත්‍යාගය සිද්ධ වෙන්න ඕන දනු ලක්නෙමිනේ. කර්මය හොඳට ක්‍රියාත්මක කරන්න නම් ඔබ ස්වාමි පුරුෂයෙක් නම් තම බිරිඳ හැර වෙන කිසිම කාන්තාවක් දිහා වැරදි විදියට කාමකව දිචර හැරිලා බලන්න එපා. ඔබගේ සිත තුළ ඉන්න ඕනේ ඔබගේ බිරිඳ විතරයි. ඔබ බිරිඳක් නම් කිසිම වැරදි අදහසකින් තව පිරිමියෙක් දිහා බලන්න එපා. ඔබගේ හිත තුළ ඉන්න ඕනේ එකම පිරිමියා ඔබගේ ස්වාමි පුරුෂයා පමණයි. අන්න එහෙම ඔබ වැඩ කටයුතු කළොත් ඔබ දෙදෙනාට එකතුව ලොවක් දිනන්න පුළුවන් දනු ලක්නෙමිනේ. විශාල දියුණුවක් ලබන්න පුළුවන්. දෙදෙනා එකට එකතු කරන වැඩවලින් ප්‍රසිද්ධිය ලබන්න පුළුවන්. එකම දේ තියෙන්නේ කොච්චර වැඩේ කෙරුණත් එක වෙලාවකට දනු ලක්නෙමියට හිතෙනවා මං හිතන විදිහට නෙමේ වැඩේ වුනේ. අන්න පොඩි පසුතැවිල්ලක් එනවා. තේරෙනව නේද? ඇයිද දන්නවද මේ පසුතැවිල්ල එන්නේ දනු ලක්නෙමිනේ? ආගම අදහද්දිත් ඔබ හිතන්නේ දෙවියන් ඉස්සල්ලා මටයි උදව් කරන්න ඕන කියලා. ඔකට හිතලා බලන්න. හරි. දැන් අපි මේ 11 වෙනි පියවර ගැන හිතමු. ඔබට සැහැල්ලුව ප්‍රීතිය ලැබෙන්නේ ඔබ තම බිරිඳ හා ස්වාමියා සමගට එකට එක්ක වැඩ කටයුතු කිරීමෙන්. තම බිරිඳ හැර තවත් කාන්තාවකට ඔබ ළඟ සිටින්නට ඔබගේ හිත තුළ සිටින්නට ඉඩ නොදිය යුතුයි. තම ස්වාම පුරුෂයා හැර ඔබ තවත් පිරිමියෙකුට ලං නොවිය යුතුයි. මේ කර්මය හොඳට ක්‍රියාත්මක වෙන්න. අවිවාහවක නම් ඔබ කසාද බඳලා නැත්තම් වැරදි කාම සේවනයේ නොයෙදිය යුතුයි.
කා සමග සහයෝගයෙන් යුතුව තම කටයුතු කරන්න ඔබ සමත් වුවොත් පැහැදිලිවම දනු ලග්න හිමියනි ඔබ ධනය කීර්තිය ඇති කෙනෙක් බවට පත් වෙනවා. මේ ධනය කීර්තිය ඇත්තේ බවට පත් වෙද්දී ඔබ ළඟ තියෙන්න ඕන ස්වාමි භක්තිය බිරිඳට තියෙන භක්තිය ඔබ ගාව තියෙන්න ඕනේ. සමාජ වගකීම් සාර්ථක කරගන්නවා. කරන කියන තම වෙළඳ ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වය ඇති වෙනවා. පන්සලකට පල්ලියකට ගියත් ඔබ පූජ්‍ය පක්ෂයේ උගත් මිනිසුන්ගේ ගෞරවයකට ඇගීමකට පත් වෙනවා. නමුත් වෙලාවකට ඔබ සිතන ආකාරයෙන් තමාගේ කටයුත්ත කරගන්න බැරි වීම ගැන පොඩි පසුතැවෙන අවස්ථාද තියෙන්න පුළුවන්. හරි. දැන් මම මේ කතා කරන්න යන්නේ ධනු ලග්න හිමියනි ඔබගේ 12 වෙනි පියවර. දැන් හොඳට බලන්න. ඕනම වැඩ කටයුත්තක අවසානයේ දැන් හොඳට ධර්ම අවබෝධය තුළ ඔබ වැඩ කටයුත්ත කරගෙන යන අසාර්ථකයි. ඕනම වැඩ කටයුත්තක අවසානයේ ඔබට හිතෙනව නේද ධර්මයෙන් බැහැර වෙන්න. හිතන්නකෝ වැඩ කටයුත්තක් කරලා අවසානයේ ධාර්මිකව වැඩ කටයුත්තක් කරලා ඔබ අන්තිමට පාටියක් දානවා. ඒ පාටියට මත්පැන් දෙනවා. මම මේ ඔබට වර්ධින තැන පෙන්වලා දෙන්න උත්සාහ කරන්න කර්මයට අනුව. ඒතකොට ඔබ හරි දෙයක් එතන කරන්නේ. පංචශීලයේ කඩන අවස්ථාවක්. එහෙම නැත්නම් ඕනෝ වැඩ කටයුත්තක් හරියට කරලා සන්තෝෂ වීම පිණිස පංචශීලයන් කැඩෙන ස්ථානයකට ගමන් කරනවා. මම මුලින්ම කිව්වා ධනු ලග්න හිමියනි ඔබ ඉන්න තැන ඔබට ස්ථාවරයි. ධර්මයේ පිහිටක් තියෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් තියෙනවා. හැබැයි ඉදිරි පියවර ආත්මාර්ථකාමීනොත් ඔබ කඩා වැටෙනවා. ඒ ඔබගේ රාජකාරී වගකීම වෘත්තිය තුළ වෙන්න පුළුවන්. පිටුපස ඉඳන් ඔබට උදව් කරන්න කිසි කෙනෙක් නැහැ. පිටුපස තියෙන්නේ මුලාව, මිත්‍යා ලබ්ධික බව, මිත්‍යා දෘෂ්ටික බව පමණයි. මේක ගොඩක් වෙලාවට නින්දට ගියාම ඔබට ඇති වෙනවා. වැරදි උපදෙස් ඔබ ගණනය කරන්න පටන් ගන්නවා. මානසිකව හිතන්න පටන් ගන්නවා. එහෙනම් ඔබ අධර්මිෂ්ඨ වෙනවා. මේ ජීවිතයේ අවසාන කාලය ගැන මම මේ කතා කරන්නේ එක පැත්තකින්. ඔබ අධර්මිෂ්ඨ වෙනවා. ධර්මයෙන් බැහැර වෙනවා. මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපත්ති තුළ ඔබ ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ ඔබ අසනීප වෙන්න පුළුවන්. ගිලන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ස්වාම පුරුෂයා බිරිඳ ගිලන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දෙදෙනා අතර අනවශ්‍ය විරසකයක් නිර්මාණය වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක් ගැන මම මේ කතා කරන ජීවිතයේ අවසාන කාලය. අවසාන කාලය අපි මිනිස්සුගේ ආයුෂ අපි හිතමුකෝ 70 කියලා හිතන්නකෝ. එහෙනම් 50 ඉඳන් මේ தত্ত্বය වර්ධනය වෙනවා. ඔබ මුලාවටපත් කරනවා. ඔබට තනි වෙන්න සලස්සනවා. ඔබ මෙතෙක් ගෞරව රැකගත් සියලු දේවල් ඔබ විසින් නැති කර ගන්නවා. හේතුව අධර්මිෂ්ඨකම. ධර්මයේ පිටපැනීම. එතකොට ඔබ හරියම්බ කරගත්ත දේවල් නැතුව යනවා. හීන වෙනවා. ඒ කියන්නේ ජීවිතයේ අවසාන කාලෙදි මොකද ඉතුරු කරගන්න නැහැ. ධර්මයවත් ඉතුරු කරගත්තේ නැහැ. ධර්ම අවබෝධයක් නැතුව ගියා. මේ ධනු ලග්න හිමියනි කර්මය තුළ ඔබට ඇති වෙන දෙයක්. ඔබ ධර්ම අවබෝධය තුළින් බැහැර වීම
පින් නොකිරීම, අසත්පුරුෂ ගති මතුවීම, ආගමික භක්තිය අඩුවීම මේ මුලාවට හේතු වෙනවා. වැරදි උපදෙස් ඔබ සෑම දෙයින්ම දුප්පතෙක් කරන්න පුළුවන්. මාමලාගේ සහෝදරයන්ගේ ඔබට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන්. බිරිඳ හා ස්වාමියා අතර විරසකයන් සැකයන් නිර්මාණය වෙන්න පුළුවන්. මේක ජීවිතය අවසන් කාලෙදිත් ඒ වගේම ධනු ලග්න හිමිනි නින්දට යන නිදන ඇඳ තුලත් සිද්ධ වෙන්න පුළුවන් දේවල්. එක්කෝ භාර්ය ආඩම්බරයි. අනිත් කෙනාගේ හඬට ඇහුම්කන් දෙන්න කැමති නෑ. අනුන්ගේ ගැටලු කතා කරන්න ගිහිල්ලා ඔබ දෙදෙනා අමනාප වෙනවා. එහෙම නැත්නම් ගෙදර වියදම් ගැන බිරිඳගෙන් හෝ ස්වාමියාගෙන් ප්‍රශ්න කරනවා ඔබ. මේ හේතු සිද්ධ වෙන හේතුයි මම මේ ඔබට කියන්නේ. දුර නින්ද නැඳේදී ධනු ලග්න හිමියනේ ඔබ ඔබගේ වචනය හරිය පරිසම් කරගන්න ඕනේ. සංවර කරගන්න ඕනේ. සංගයෙන් ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබගේ ජීවිතය තුළ බිරිඳ හා ස්වාමියා අතර අනවබෝධය ලේසින් නැති වෙන්න පුළුවන්. මුලාව තුළ ඔබගේ ජීවිතය තුළ අතරමං වෙනවා. මුලාව තුළ ඔබ ඔබගේ ජීවිතය තුළ අතරමං වෙනවා. එහෙනම් ජීවිතයේ අවසන් කාලයේ අතරමං වෙන්නේ කොහොමද? මුලාව තුළ. වැරදි උපදෙස් ධර්ම අවබෝධය තුලින් ඔබ තුලින් ගිලිහීම. ඔබ බෞද්ධෙක් නම් ඔබ බුදුන් අදහන කෙනෙක් බවට පත් නොවීම. තාම ඔබ බුද්ධ ශාසනයට ඇවිල්ලා නැති කෙනෙක් වීම. මොකද ධර්ම අවබෝධය ඔබ ළඟින් හොඳින් තියාගත්තා නම් ඔබට මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සියලු දේ තනියෙන් කරගන්න සිද්ධ වෙනවා. මොහොතට බලන්න. ඔබ ඕනම රාජකාරියක් වගකීමක් කටයුත්තක් කරද්දී එහි අවසානය බලන්න. කුමන හෝ රැවටීමකට මුලාවකට පත් වෙලා තියෙනවා. ජීවිතයේ අවසාන කාලයත් එක්කම ඔබ ඕනම වැඩ කටයුත්තක් කරගෙන ඇවිල්ලා ඊ අවසානයේ දිහා බලන්න. මොකක් හරි පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. රැවටීමකට පසු වෙලා තියෙනවා. අහු වෙලා තියෙනවා. මුලාවකට අහු වෙලා තියෙනවා. ඒ සියලු දේ ඔබට සිදුවෙන්න සලස්සන්නේ ඔබ ධර්මය තුළින් බැහැර වීම නිසා. ධර්ම අවබෝධය තුළ ඔබ ගමන් නොකරන නිසා. මේන් කර්මය ඔබට පෙන්වා දෙන්න ධනු ලග්න හිමියනි. ඔබට වැරදුනොත් ඔබ පිටුපස හයියක් වීමට කිසිවෙක් නොමැති කමයි. ඇත්තේ මුලාවුම් පමණයි. මුලාව අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් ඇයි ඔබට එහෙම වුනේ? ඔබගේ ධර්ම අවබෝධයේ තියෙන උපතක් නේ ඔබ ලැබුවේ. හැබැයි ක්‍රියාව ධර්ම අවබෝධයෙන් තුල නෙමෙයි කලේ. යහපත් සිතුවිලි මනසට ගත්තොත් විතරයි යහපත් වචනයක් ඔබ තුලින් එළියට එන්නේ. ධර්ම අවබෝධය තුල ඔබ උපත ලැබුවට ඔබ හිතගෙන හිටියට ඔබට යහපත් සිතුවිලි යහපත් දේවල් හිතන්න කර්මයේ ඉඩ දෙන්නේ නැහැ ඔබගේ මනසට එන්න. ඔබ බලන්න එක වෙලාවට ඔබගේ වචනේ හරි දරුණුයි. තව කෙනෙක්ව හරි ඉක්මනින් තරහ කරගන්න පුළුවන්. බිරිඳව ස්වාමිය වුණත් දෙකේ කොලේට දාලා ඔබට කතා කරන්න පුළුවන්. මම මේ කියන දේ බලන්න. වෘත්තීය මට්ටමින් ඔබගේ ක්‍රියාව බලන්න. ආත්මාර්ථකාමී ක්‍රියාවක්. ඒකයි මම කිව්වේ. ඔබ ඉන්න තැන විතරයි ඔබට සේෆ්. ඔබ ඉන්න තැන විතරයි ඔබට ආරක්ෂාව තියෙන්නේ. ඔබ ධර්ම අවබෝධය තුළ හොඳ සිහි බුද්ධියෙන් පළවෙනි පියවර ඔබගේ රාජකාරිය වගකීම ක්‍රියාවට ඔබ පය නොතිබ්බොත් මොකද වෙන්නේ? එතන පාඩුවක්. ඔබ හිතන් ඉන්නෝ නම් කවුරු හරි මාව බේරගන්න ඉන්නවා කියලා. කර්මයට අනුව කිසි කෙනෙක් බේරන්නේ නැහැ ඔබ.
ඔබ ජීවිතේ ගිල්ලලා දාන්නයි තියෙන්නේ. ඔබට ඉතුරු වෙන්නේ අවසානයේ ඔබගේ උපන් වංශය ගැන තිබූ ආඩම්බරය. ඔබ කොහොමත් හරි ආඩම්බරයිනේ. යටිහිතේ ඒක තියෙනවනේ. පෙන්නුවේ නැතුනට යටිහිතේ ඒක තියෙනවා. හැබැයි ඒ යටිහිතේ තරහක් ඇවිල්ලා ඒක ආවොත් බිරිඳට හෝ ස්වාමිට දෙන්න පුළුවන් අපරාධ මෙයාව බැන්දේ කියලා. එන යටිහිතේ දරුණු ගතියක් තියෙනවා කියන කතාවයි මම මේ කියන්නේ. අන්නයට ඊර්ෂ්‍යා කර පසුපසින් එළවෙනින් පහර දෙන්න පුළුවන් යටිහිතක් ඔබට තියෙනවා. ජීවිතය අවසාන කාලයේ ඔබ දරපු හොඳ තනතුරු ඔබට නොලැබී යන්න පුළුවන්. ඔබව තවත් දීර්ඝ නොකරන්න පුළුවන්. ආණ්ඩුවේ තනතුරු අහිමි වෙන්න පුළුවන්. වාත රෝග, ලේ විෂවීම, සහජයෙන් බෝ වෙන රෝගවලට, හෘදා බාධවලට හරි ලේසියෙන් ගොදුරු වෙන්න පුළුවන්. ඔබට තිබූ වටිනාකම හිමින් ඔබ අත්හැර යන කාල සීමාවක් තමයි මේ 12 වෙනි පියවර. ජාතික වශයෙන් දේශපාලනික වශයෙන් ඔබට තිබූ තත්ත්වයන් තුල දුක්ඛදාය දේවල්ට මුහුණ දීමට සිදු වෙනවා. ධනු ලග්න හිමියනි, ඔබ ධර්මයේ පිහිටෙන් පටන් ගත්ත ඔබේ ජීවිතය ධර්මිෂ්ඨයෙක් ලෙස ජීවත් වූ ඔබ අවසානයේ ධර්මයේ තුල ශ්‍රද්ධාවට නොපැමිණු අයෙක් බවට පත් වෙනවා. ඔබ බෞද්ධයෙක් නම් ජීවිතයේ අවසානයේදී බෞද්ධයෙක් ලෙසින් නම් ඔබ ගෞතම බුද්ධ ශාසනයට මෙතෙක් නොපැමිණි තැනැත්තෙක් බවට පත් වෙනවා. සක්කාය දෘෂ්ටියට අහු වෙනවා. ඒක තමයි පෘථග්ජනය කියන්නේ. පෘථග්ජනය කියලා කියන්නේ බෞද්ධ බුදුන් වදාළ ධර්මයේ තුල ගෞතම බුද්ධ ශාසනයට නොපැමිණු තැනැත්තා. ගෞතම බුද්ධ ශාසනයට පැමිණෙන්න නම් සද්ධානුස්සාරය ඔබ තුළ ඇති වෙන්න නම් අඩු තරමේ ඔබට සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි අපි ඉපදුනේ? ඇයි අපි මොකද්ද මේ දුක? දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති කරගන්නේ කොහොමද? නැති කරගන්න මාර්ගයක් තියෙනවද කියන ගැන ඔබ හිතන්නේ නැති කෙනෙක්. හැබැයි ඔබ ධර්මයේ තුල ඉන්න කෙනෙක් විදිහට තමයි මුළු සමාජයම දකින්නේ. ධාර්මික පසුබිමක් තුල කර්මයට අනුව ජීවිතයේ පටන්ගත් ධනු ලග්නෙමිනි ඔබ අවසන් කරන්නේ ධර්මයේ තුල සද්ධාට නොපැමිණි තැනැත්තෙක් හෝ තැනැත්තියක් ලෙසට. ඔබ තුල සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න ඔබ අපොහසත් වුණා නම් ඔබ හොඳින් ඔබ ගැන මේ වගේ දෙයක් නොවෙන්න කල්පනා කරන්න ඕනේ. දැනට මේ තත්ත්වයට ඔබපත් වෙලා ඉන්නවනම් ඔබ තරුණ අවදී ඉන්නවනම් කර්මය තුල මේ තත්ත්වයටපත් කරනවා නම් ඔබ වහම කළ යුතු දේ තමයි ජීවිතය තුල ධනු ලග්න හිමියන්ට තියෙන දෙයක් තමයි ආසාවකින් බැඳුනොත් ඒ ආසාව අත්හැර ගන්න බැරි ගතිය. කෙනෙක් එක්ක තරහ ගියොත් පලි ගන්නම හිතන ගතිය. යටිහිතේ තියෙන්නේ ඒ අහංකාර ගතියත් එක්ක. නමුත් මතු පිටින් පෙන්වන්නේ නැහැ. අවශ්‍ය වුණු විට ඔබ දන්නේම නැතුව කෙනෙකුට බැනගෙන කිසි ගරුත්වයක් නැතුව කතා කරන්න, ක්‍රියා කරන්න ඔබගේ කර්මය තුල ඔබ පොළඹවනවා. ඒ නිසා මම ඔබට දෙන මඟ පෙන්වීම තමයි බෞද්ධයෙක් විදියට ඔබ සම්මා සතිය හොඳින් පිහිටව ගත යුතුයි. සම්මා සතියේ පළවෙනි එක තමයි ඔබගේ කය ගැන පූර්ණ අවබෝධයකින් ඉන්න ඕනේ. මොකද්ද මේ ඔබගේ කය? මොකද සම්මා සතියේ පළවෙනි එක තමයි ධනු ලග්න හිමියනි කය පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනානෝනින් සිංහිතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරගෙන කායානුපස්සන්න භාවයෙන් කල්ගත කිරීම. ඕක අපිට කියාගෙන යන්න පුළුවන් කටපාඩමින් උනත්.
නමුත් ඔබ ඔබගේ ශරීරයට දැන් ආසාවක් බැඳීමක් ඇති වෙන්නේ ශරීරයටනේ, රූපයටනේ. දැන් මම මේ කතා කරන ඔබගේ රූපය ගැන. ඔබ හිතන්න ඕනේ මෙහෙමයි. යටිපතුලේ සිට හිස කෙස් වලින් පහළට සමකින් වැසී තිබෙන්නා වූ නානා ප්‍රකාරයෙන් වූ අසුචියෙන් පිරුණා වූ මේ මගේ කය පිළිබඳ ඔබ නුවණින් විමසන්න ඕනේ. ඒ වනාහි කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහරවල්, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවල්, මහ බඩවල්, ආමාශය, අසුචි, හිස් මොළය, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, චූර්ණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා වශයෙන් ඔබ කය පිළිබඳ අසුබ සංඥාව වඩන්න ඕන. මේකනේ මම මේ ආස කරන්නේ. මේ වගේ ශරීරයක් තියෙන රූපයකටනේ මම මේ බැඳෙන්න යන්නේ. හරිම පහසු මාර්ගයේ ඔබගේ කය සංවර කරගන්න අන්න හිතනයි. මොකද ධනු ලග්නීමියගේ කය සංවර නොවීම තමයි මේ විපතට හේතු වෙන්නේ. ඒ එක්කම ඔබගේ ශරීරයේ ඔබට හැදෙන විවිධාකාර රෝගාබාධ ගැන ඔබ නුවණින් විමසන්න ඕන. ඇස් රෝග හැදෙනවා, කන් රෝග හැදෙනවා, නාසා රෝග හැදෙනවා, දිවේ රෝග හැදෙනවා, හිසේ රෝග හැදෙනවා, කුසේ රෝග හැදෙනවා, බඩගින්න, පිටකණේ රෝග, මුඛ රෝග, දත් රෝග, ෂය රෝග, ඇඳුම, පීනස් රෝග, දහගති රෝග, උණ රෝග, කුෂ්ඨ රෝග, සිහි මුර්ජා වීම, ලේ අතිසාරය, අර්ශස්, කොලරා, කුෂ්ඨ, ඒත් එක්කම හමේ රෝග, සුවසන අපහසු රෝග, අපස්මාර, දත රෝග, කඩුවේගන්, ඒ වගේම කැසීමෙන් හටගන්නා රෝග, පණුහොරි රෝග, රත්පිත් රෝග, දියවැඩියාව, අංශභාගයේ පිළිකාව, බංගන්දරාව, ඒඩ්ස්, දැන් ගත්තොත් කොවිඩ්, මේවා ශරීරයේ හැදෙන්න පුළුවන් දේවල්. ඒත් එක්කම සෙමෙන් හටගන්නා රෝග ඇති වෙනවා, පිතෙන් හටගන්නා රෝග වලට ගොදුරු වෙනවා, තුන් දොස් කීපෙන් ඇති වෙන රෝග වලට ගොදුරු වෙනවා, ඍතු විපාර්ශ්වයෙන් හටගන්නා රෝග වලට ගොදුරු වෙනවා, වැරදි ලෙස කය පරිහරණය කිරීම නිසා රෝග වලට අහු වෙනවා, උපක්‍රමයෙන් හටගන්නා රෝග වලට අහු වෙනවා, කර්ම විපාක තුලින් ඇති වෙන රෝග වලට අහු වෙනවා. දැන් මෙවැනි කයක් තමයි ඔබට තියෙන්නේ. ඒතකොට ඔබ හිතන්නේ නැද්ද මාර දුකක් මේ ජීවිතේ මේ කය බේරගන්න මොන සරණක් දෙන්න ඕනද කියලා? ඒකයි කිව්වේ අසෝ භාවනාව වඩන්න. කය පිළිබඳ කෙලස් තවන වීරින් යුතුව මන අනුවණින් සීතු ලෝකයේ ඇලිම් ගැලිම් දුරු කරගෙන කය පිළිබඳ සැබෑ තතු විමසමින් කායානුපස්සන භාවයෙන් කල් ගෙවන්න. මේක තමයි මගේ ශරීරය. ඔබ මෙහෙම හිතුවොත් තවත් ශරීරයකට ඇලුම් කරනවද? අන්න කාමී ඔබට පාලනය කරගන්න තියෙන අවස්ථාව. ඔබ තවත් ශරීරයකට අඩන්තේට්ටම් කරන්න හිතනවද? නෑ. ඔබ තව කෙනෙක් මුලාවට දාන්න උත්සාහ කරනවද? නෑ. ඊළඟට වේදනාවන්. ශරීරයට අපට වේදනාවක් නැති වෙන්නේ කරුණු හයක් මුල් කොටගෙන. එකක් ඇස, දෙක කන, තුන නාසය, හතර දිව, පහ කය ශරීරය, හය මනස. කොහොමද වේදනාවක් නැති වෙන්නේ? ඇසෙන් රූප දකිනවා. ඒ රූප දැක්කාම ඒ රූපේ ස්පර්ශ වුණාම මොකද වෙන්නේ? මනාපයක් ඇති වෙනවා. ඒ රූපය නැති වුණාම ඔබට දුකක් ඇති වෙනවා. පළමුවෙන්ම ඔබ සංවර කරගන්න ඕනේ මෙහෙමයි. ඇහෙන් රූප දකිනවනේ. දැක්කම හිතන්න ඕනේ මේ රූපෙට මම මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත මේ රූපේ මට දකින්න ඕනේ නැහැ. අන්න ආසාව පසුපස හඹා යෑම ඔබ වැළැක්වුවා. රූපේ දකින්නක ඔබට වළක්වන්න බෑනේ. අපි ඇස් දෙක අරගෙන යද්දී ඕන දේවල් දකිනවා. හැබැයි ඒකට මම තරහා ගන්නෙත් නැහැ. මම සතුටු වෙන්නෙත් නැහැ. නැවත මට ඒක ඕනේ නැහැ.
ඔන්න දැන් ඔබ සංවර කරගත්ත රූපය තුල. දෙවෙනි කරුණ කනට ශබ්ද ඇසෙනවා. මීරි ශබ්ද, අමීරි ශබ්ද දෙකම ඇහෙනවා. මේ ශබ්දෙට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මේ ශබ්දයක් මට අහන්න ඕනේ නැහැ. අන්න ශබ්දේ නැවත එන එක ඔබ වැළැක්වුවා. ඔබ සංවර කරගත්තා. ඔබ ඒ ශබ්දේ පසුපස හඹා යෑම වැළැක්වුවා. නාසයට දැනෙන ගඳ සුවඳ මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත ඒ සුවඳ මට අවශ්‍ය නැහැ. එහෙනම් ගඳක් ආව කියලා තරහක් ඇති කරගන්නෙත් නැහැ. පටිඝ නිමිත්තක් ඇති කරගන්නෙත් නැහැ. ප්‍රියමනාප භාවයක් ඇති කරගන්නෙත් නැහැ. ඒක එතනින්ම ඉවර කරනවා. ඊළඟට දිවට රසය දැනෙනවා. රසයටත් මනාපයක් නැහැ, අමනාපයක් නැහැ. නැවත මට රසය ඕනේ නැහැ. දැන් රසයක් ඇති වුණොත් ඔබ පසුපස හඹා යන්නේ නැවත ඒවා අනුභව කරන්න. ඔබ ඒක නැවතුවා. ඒත් එක්කම කයට පහසක් දැනෙනවා. ඒ පහසට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට ඒ පහස ඕනේ නැහැ. නැවත ආසාව පසුපස යන හඹා යාම ඔබ නැවතුවා. මනසට අරමුණු සිතුවිලි එනවා. ඒවට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. හැබැයි නැවත මට එවැනි සිතුවිලි හිතන්න ඕනේ නැහැ. අන්න ඒ විදිහට තමයි ඔබ පාලනය කරගන්න ඕනේ. ඒකට පාලනය කරද්දී වේදනාව පිළිබඳ කෙලස් තවන වීරිය යුතුව මනානෝනින් සීතෝ ලෝකයේ ඇලින් බලින් දුරු කරගෙන වේදනානුපස්සනානු භාවයෙන් ඔබ කාලය ගත කරනවා. මේක මොන ආගමික ධර්මයක හිටියත් ඔබට මේක අනුගමනය කරන්න පුළුවන්. තුන්වෙනි එක හිත. හිතෙන්නේ දෙයියනේ අපි හැම දෙයකම බැඳෙන්නේ. දැන් ඔන්න ඇහෙන් රූප දකිනවා. දැක්ක ගමන් හිතට බැඳෙනවා. බැඳුනොත් ඔක ගලවනවා නම් බොරු. මරණකම් ඔක මතකට එනවා. එහෙනම් ඔබ කරන්න ඕනේ මොකද්ද? හිත සංවර කරගන්න. ඇහෙන් දකින රූපයට ඇහෙන් දැක්ක රූපය ඒ වෙලාවම හිතෙන් බැහැර කරගන්නවා. ඒ රූපෙට තියෙන ආසාව හිතෙන් බැහැර කරගන්නවා. ඒක නැවත සිතීමක් ඇති වෙන්නේ නැහැ. දැක්ක එතන ඉවරයි. කනට එන ශබ්දේ ඒ ෂණිකයෙන්ම හිතෙන් බැහැර කරගන්නවා. ඒකට ආසාවක් උපදව ගන්න නැහැ. නාසයට දැනෙන ගඳ සුවඳ ඒ ෂණිකයෙන්ම හිතෙන් බැහැර කරගන්න ඕන. පසුව නෙමෙයි ඒ ෂණිකයෙන්ම. දිවට දැනෙන රසය ෂණිකයෙන් ඒ මොහොතේම හිතෙන් බැහැර කරගන්න ඕන. රසය දෙන්න මේ කෑව මේ ඇති. කයට දෙන්න පහස ඒ පහස දෙන්න මොහොතේම හිතෙන් බැහැර කරගන්න ඕන. මනසට ආපු අරමුණු සිතුවිලි ඒ මොහොතේම හිතෙන් බැහැර කරගන්න ඕන. එහෙම තමයි ඔබගේ සිත සංවර කරගන්න පුළුවන්. සිත කියන එක ඉක්මනින් ක්‍රියාත්මක කරන සංස්කාරයන් අනුව. මේ දැන් හිතන දේ මේ ඊළඟට හිතෙන්නේ. තව මොහොතකින් අර පරණ ලැබූ ආස්වාදේ නැවත හිතට මතක් වෙනවා. එතකොට ඒක ලබා ගන්න ඕන වෙනවා. අන්න අපි ආසාවන් පසුව සහබා යනවා. දැන් මම ওই කීප විදියට ඔබ හිත සංවර කර ගන්න ඕනේ. සිත පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනානෝනින් සීමිතව ලෝකයේ ඇලින් ගැලින් දුරු කොටගෙන ඔබ චිත්තානුපස්සනාන භාවනාවෙන් කාලය ගෙවන්න ඕනේ. ඊළඟට තමයි ධර්මය. ඇයි ඔබට ධර්මය ඕන වෙන්නේ? දනුලක් නෙමෙයිනේ. මනුෂ්‍යයන් විදියට අපි විවේකීව ඉද්දී වැඩ කරන ගමන් පවා අපේ මනසට හදවතට සිතුවිලි එනවා. ඒ සිතුවිලි අපව ශෝකජනක සිතුවිලි බවට පත් වෙනවා. අපි මනසින් කඩා වැටෙනවා, හදවතින් කඩා වැටෙනවා, දුකටපත් වෙනවා, කරන වැඩේ කරගන්න බැරුව යනවා. දැන් අපිට මේ සිතුවිලි නවත්තන්න පුළුවන්ද? බෑ. ඒක ඔටෝමැටිකලි එන දේවල්. ඒතර ගොඩක් වෙලාවට මේ එන සිතුවිලි මොන වගේ සිතුවිලිද? අතීතය පිළිබඳ ඔබට සිදුණු ශෝකජනක සිතුවිලි දේවල්, අත්පත් කරගන්න බැරුණු දේවල්. අත්පත් කරගන්න ගිහිල්ලා තමාට අයිති කරගන්න කියලා බැරි වුණු දේවල්. වර්තමානෙත් තියෙනවා. අනාගතය ගැනත් ඔබ එහෙම අවනිසිතභාවයෙන් හිතනවා. මොකද අවසාන ප්‍රතිඵලය? ඔබ කර්මය රැස් කරනවා, අහිතකර කර්මය. බුදුරජාණන් වහන්සේ කියනවා කර්මය කියලා කියන්නේ සිතන දේ පවා කර්මය. මනසට එන මනසින් හිතන දේ කර්මයට අදාළ වෙනවා. වචනෙන් කියන දේ කර්මයට අදාළ වෙනවා. ක්‍රියාවෙන් කරන දේ කර්මයට අදාළ වෙනවා. කර්මය හැදෙන්නේ ওই තුන අනුව.
එහෙනම් ඔබ මේකෙන් ගැලවෙන්න ඕනේ. මොකද ගැලවෙන්න තියෙන එකම ක්‍රමය? ඔබ අදහන ධර්මයේ පිළිබඳ නිතර අවබෝධයෙන් නැවත විමසමින් ඔබ ඉන්න ඕනේ. නැත්තම් අර වගේ කුණු කන්දක් ඇවිල්ලා තමයි ඔබගේ හිත මනස කඩලා දාන්නේ. කර්මය රැස් කරනවා නැවත මේ වගේ දුකක් විඳින්න උපතක් ලබන්න. හැබැයි ඔබ හැම ෆ්‍රී ටයිම් එකකම විවේකී වෙලාවකම ඔබ නිතර ධර්මය ගැන මොන හරි අවබෝධ කරගත්තොත්, ධර්මයේ නිතර විමසුවොත්, ඒකනේ කියන්නේ බුදුරජාන් වහන්සේ බෞද්ධයන්ට බුදු ගුණ සී සද්ධර්ම ගුණ සී සංඝරත්න ගුණ සිහි කරන්න කියලා. මොකද ඒ වැනි සිතුවිලි ඒව මානපාර්ශික සිතුවිලි. ඔබ නැවත මේ ලෝකෙ තුල උපද්දව දුකට පත් කර කර ඔබව ගෙනියන්න හදන සිතුවිලි. ඒකෙන් බැහැර වෙන්න නම් ඊට වඩා ශ්‍රේෂ්ඨකෙති සිතුවිලි, පුද්ගලික සිතුවිලි අපි හිතන්න ඕනේ. ඒතර මේ ශ්‍රේෂ්ඨය තමයි බුදුරජාන් වහන්සේ. ඒකයි අපි බුදු ගුණ අර්ථයත් එක්ක සිහි කරන්නේ. සී තත්ත්වාත්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරන්නේ. සී සංඝරත්න ගුණ අර්ථයත් එක්ක සිහි කරන්නේ. ඔබ දනු ලක්වීමේ මෙවැනි ක්‍රියාපිළිවෙතකින් ඉන්න ඕනේ. ඊට පස්සේ තවත් එකක් තියෙනවා. මේක බුදුදහම අනුව ශබ්ද බොංගංචයට අදාළයි. ඔබ ඔබගේ රූපය ගැන හිතන්න ඕනේ. මොනවාද? ඔබගේ තියෙන මේ හැම වැහැරිලා යනවා. කාලයත් එක්කම. ඔබගේ කෙස් පැහෙනවා. ඔබගේ ලොම් පැහෙනවා. පොළොවට වැටෙනවා. ඒවා පස් බවට පත් වෙනවා. දත් දිරනවා. නියපොතු දුර්වර්ණ වෙනවා. ඇටකටු කැඩෙනවා. ඔබ අවුරුදු 35 හිටපු විදිහට අවුරුදු 50 දී ඔබගේ ෆොටෝ එකක් දැක්කාම ඉන්නේ දනු ලක්නෙමනේ නෑ. එහෙනම් ඔබගේ රූපය අනිත්‍යයි. අනිත්‍ය හැම දෙයක්ම අපිට ඕන විදිහට තියෙන්නේ නැති හැම දෙයක්ම නිසා අපි දුකටපත් වෙනවා. අනිත්‍යයි දුකයි එකතු වුණාම එතන ඇදෙන්නේ අනාත්මයි. ඒ කියන්නේ මේ රූපය මට අයිති දෙයක් නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඝටක ආකාශ කියන සංඝටක වලට එකතු වුණ දෙයක්. ඒ වල විකෘති වීමක් ඇති වෙන ගමන් මේක නැති වෙලා යනවා. දැන් ඔබ අසනීප වෙලා ඉද්දී ඔබ සන්තෝෂෙන් ඉන්න රූපෙද ඔබගේ මුහුණ තියෙන්නේ නැහැ. එහෙනම් ඔබ අනිත්‍ය වඩන්න ඕන ඔබ ගැන. මේ මම නෙමෙයි මෙව නැති වෙලා යන දේවල් ගැන ඔබ කියලා ඔබ හිතන්න ඕනේ. ඒතර තමයි ඔබ රාගයට ආසාවට අහු වෙන්නේ නැත්තේ. දෙවියසට අහු වෙන්නේ නැත්තේ. නැත්තම් ඔබ රූපයකට ඊර්ෂ්‍යා කරන්න ගියොත්, ಜಾති ඔබ ඊර්ෂ්‍යා කළොත් මොකද වෙන්නේ? ඔබ ಜಾති උපද්දවනවා. දෙවියස සහගතව ජීවත් වෙන්න. තව කෙනෙක් ලස්සන රූපයක් තියෙද්දි වැරදි ක්‍රීම් එකක් දීලා හැම ඔබ විකෘති කළොත් ඔබ ඒකෙත් විපාකෙ විඳිනවා. ඔබ නැවත ඉපිති දුකටපත් වෙන්න කරන ක්‍රියාදාමය ඔබ කරනවා. ඒක තමයි රූපය. ඒතර වේදනාවන් දැන් ආපහු නැවත යන වේදනාවන් ගැන. වේදනාව කියන්නේ පංචශීලය. පංච ඉන්ද්‍රියයන්. ඔබ රූපයේ තුල ඔබගේ ඇස තුල ඔබ රූපේ ස්පර්ශ කරපුවාම ඔබට මොකක්ද ඇති වෙන්නේ? විදීමක්. ලස්සනයිනේ, මාරයිනේ. එහෙමනේ ඔබට හිතෙන්නේ. ඒ විදීම තුල ඔබ ඇති කරගන්නේ මොකද්ද? තණ්හාවක්. ඒ කියන්නේ මේක මට ඕනමයි. මේකට මං ආසයි. ඒතර තණ්හාව තුල ඇති වෙන්නේ මොකද්ද? ඔබ කොටු කරගන්නවා මේක මට ඕනෙමයි කියලා. අන්න ග්‍රහණය වෙනවා. උපාදානය ඇති වෙනවා. අන්නේ උපාදානය තමයි භවයක් ඇති කරන්නේ. ඒ තුල තමයි උපත ලබන්නේ. ඒ නිසා තමයි අපි මේ හැම දුකක්ම මේ ආත්මෙ විඳින්නේ. මේ රූපය කරපු ස්පර්ශ කරලා කරපු වැරදි නිසා. ඊළඟට කනට එන ශබ්ද. සමහර සින්දු අපි කී සැරයක් අහනවා. සමහර වෙලාවට අපි රූපේ දකින්න නැතුව කටහඬට ආස වෙලා රාගයක් ඇති කරගන්නේ නැද්ද? එතකොට මොකද වෙන්නේ? අපි ඒ කනට ඇහෙන ශබ්ද ස්පර්ශ කරගොම විඳීමක් ඇති වෙනවා. විඳීම අපි ආසාවක් බවට පත් කරගන්නවා. ඒ විඳීම තුළ ආසාව මොකද්ද? තණ්හාව. තණ්හාව අපිට ගෙනියන්නේ උපාදානයට ග්‍රහණය කරගන්නවා. මේක මගේ. උපාදානය මොකද කරන්නේ?
භවයක් ඇති කරලා උපතක් ඇති කරන අද මේ අපි විඳින දුක විඳින ජාති ජරා මරණ ශෝක දොම්නස් ඔක්කොම ඇති වෙනවා. ඊළඟට නාසයට එන ගඳ සුවඳ. සුවඳක් ආපුවම ඔයා හිතන්නකෝ උත්සවයකට ගියා කියලා පාටිකට ගියා කියලා. ඔබ ළඟින් ගෑන් සුවඳක් යනවා. ඔබ හැරිලා බලන්නේ නැද්ද? කාන්තා සිරුරක් ඔබ දකිනවා. ඔබගේ හිත ඊට පසුපස ගමන් කරන්නේ නැද්ද මේ සුවඳත් එක්ක මාර සුවඳක් අප්පා. අන්න ඒක තමයි ඔබගේ සුවඳ ඔබව රාගයට ගෙන යන්නේ. ඔබව බැඳලා තියෙන්නේ. ඒ ඔබ සුවඳ නාසය තුලින් ස්පර්ශ කරන නිසා විදීමක් ඇති වෙනවා. විදීම ආසාව බවට පත් කරගන්නවා. ආසාව ග්‍රහණයක් බවට උපාදානයක් බවට පත් කළා භවයක් හදලා උපතක් දෙනවා දුක් විඳින්න. ඊළඟට රසය. දිවට දැනෙන රසය නිසා ඔබ විදීමක් ඇති කරගන්නේ නැද්ද? කොච්චර දේවල් එන් ගන්නවා හිතනවාද? ඊට පස්සේ ඒක හදලා දුන්න කෙනා කෙන ඔබ මොනවද හිතන්නේ යන්නේ? ඒ රාගය. ඒ රාගය තුළ මොකද ඇති වෙන්නේ? විදීමක් ඇති වෙනවා. විදීම ආසාවක් තණ්හාව බාටපත් වෙලා ඔබ භවයක් උපාදානය ඇති කරගෙන කර්ම රැස් කරලා භවයක් ඇති කරගෙන උපතක් ලැබුණා මේ දුක විඳින්න. කයට දැනෙන පහස සමහර අයට මේ ගමන් කරද්දී හිතන්නකෝ පිරිමි කෙනෙකුට නම් කාන්තාවකගේ අතක් වැදුනා ස්පර්ශයක් වැදුනා මේ අත ගාගෙන වගේ ගියා කියලා හිතන්නකෝ ඇඟේ වැදුනා කියලා හිතන්නකෝ ඒ ස්පර්ශ තුල ඔබ ආස්වාදයක් විඳීමක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ ඔබ ඇය පසුපසින් යනවා නැත්තම් ගෙදර ගිහිල්ලා ඔබ හිත හිතනලා ඔබ ලෙඩ වෙනවා तर ස්පර්ශයේ භයානකකම ඔබ දන්නවද? කයට ලැබුණු පහේ මේ ස්පර්ශය තමයි භයානක. කයට දැනෙන පහස ස්පර්ශ කරපු ගමන් විදීමක් ඇති වෙනවා. විදීම ඇති තුල ආසාවක් ඇති වෙනවා. ආසාව තුල උපාදානයක් ඇති වෙනවා. කර්ම රැස් කරලා භවයක් ඇති කර ගන්නවා. උපතක් හැදෙනවා. ජාති ජරා මරණ ශෝක දොම්නස් විඳින්න පටන් ගන්නවා. දැන් මේ ඔක්කොම නැති වෙද්දි බලන්න මේ මුකුත් ක්‍රියාකාරකමක් නැහැ. මනසක් බලන්න. මේ කිසි දෙයක් හැබැයින් කරන්නේ නැහැ. නමුත් මනසෙන් හිතනවා. ගෑනු ළමයෙක් ගැන හිතනවා. තමාගේ ආදරවන්තයත් එක්ක කසාද බෙදලා ජීවත් වෙන හැටි මනසින් දකිනවා. මේ සිතුවිල්ල ඇත්තට භයානකයි. ඒතර ඔබ රාගයකට අහු වෙන්නේ. එහෙම නැත්නම් තව කෙනෙකුට විපතක් කරන්න ඔබ බලනවා. ඒ විපත කරලා ඔබ සන්තෝෂයටපත් වෙනවා. දැන් ඒ තුල ඇති වෙන්නේ මොකද්ද? ඔබ ඒ මනසෙත්න අරමුණු සිතුවිලි ස්පර්ශ කරපු ගමන් විදීමක් ඇති වෙනවා. විදීම ආසාව බවට පත් කරගත්තොත් කෙලිම උපාදානය වෙනවා. ග්‍රහණය වෙනවා. ඔබ ඒකට කොටු වෙනවා. ඒ තුල ඔබ කර්ම රැස් කරනවා. මොකටද? භවයක් ඇදීම් පිස. භවය තුල ඇති වෙන උපත. උපත තුල ජාති ජරා මරණ ශෝක දොම්නස් ඔක්කොම ඇති වෙනවා. මේ අනුව ධනු ලග්න හිමියනේ ඔබගේ ජීවිතයේ අවසානයේ ඒත් එක්කම ඔබ කරන කියන ඕනම කටයුත්තක අවසානයේ ධාර්මික පසුබිමක් තුළ කර්මයට අනුව ජීවිතය පටන්ගත් ඔබ එය අවසන් කරන්නේ ධර්මය තුළ සද්ධාවට නොපැමිණි තැනැත්තෙක් හෝ තැනැත්තියක් ලෙසට ඔබට සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න ඔබ අපොහොසත් වෙනවා. සත්පුරුෂ ධර්මය මොකක්ද කියලා දැන් ඔබ දන්නවා. පංච ඉන්ද්‍රියන් දමනය කරගෙන සංවර කරගෙන ජීවත් වෙන රටාව. අනිත් එක දැන් ඔබ වේදනාවන්හි දුක්ඛ අනිත්‍ය බව අනාත්ම බව හිතන්න ඕනේ. දැන් ඔබ දන්නවා පංච ඉන්ද්‍රියන් මුල් කොටගෙන ඔබ හරි පාසුවෙන්ම රාගයට මොහයට දෙවේසයට අහු වෙනවා කියලා. ඔබ හිතන්න ඔබගේ ඇසින් රූපයක් දැක්කොත් ඒ රූපය දැක්ක දා ඉඳන් ඒ විදිහටම තියනවද? නෑ. අනිත්‍ය වෙලා යනවා. ඒ අනිත්‍ය වෙන හැම මොහොතකම ඔබට ඇති වෙන්නේ මොකද්ද? දුකක්. එහෙනම් ඔබ දන්නවා රූපය කියන එක රූපය යසයි දෙකම සදාකල් පවතින්නේ නැහැ කියලා. අනාත්මයි. ඔබ හිතන්න ඕන එහෙමයි. ඔබට ඇහෙන ශබ්දය අනිත්‍ය වෙලා යනවා. නැති වෙලා යනවා. ඒතකොට දුකයි. එහෙනම් කනත් ශබ්දයක් දෙකම කවදා හරි ඔබට නැති වෙලා යන දේවල්. අනාත්මයි.
නාසයට එන සුවඳ අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙද්දී දුකයි. එහෙනම් නාසයත් මේ සුවඳ දෙකම නැති වෙලා යන දේවල් අනාත්මයි. දිවට දැනෙන රසය අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙන විට දුකයි. එහෙනම් දිවත් රසයත් දෙකම නැති වෙලා යන දේවල් අනාත්මයි. කයට දැනෙන පහස අනිත්‍ය වෙලා යනවා. නැති වෙලා යනවා. ඒතර දුකයි. එහෙනම් කයත් පහසත් දෙකම නැති වෙලා යන දේවල් අනාත්ම දේවල්. Tamanට අයිති නැති දේවල්. මනසට එන අරමුණු සිතුවිලි අනිත්‍ය වෙලා යනවා. එතකොට දුකයි. ඒ කියන්නේ මනස සිතුවිලි කියන දෙකම නැති වෙලා යන දේවල්. අනාත්මයි. මේ විදිහට ඔබ හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේ හැම දෙයක් නැති වෙලා යන දේවල්. ඒ සදා ඔබ තුළ දන්නේම නැතුව ඔබට වෙන විපත් තුනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ. පළවෙනි එක සීල විපත්තිය. සීල විපත්තිය කියන්නේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, මත්පැන් භාවිතය, ඔය වගේ දේවල්. ඒතර පියවි සිහිය ඔබට ඇති කරගන්න බෑ. ඒත් එක්කම චිත්ති විපත්ති. අනුන් සතු දේවල් වලට ආසාවෙන් ඔබ බැඳී සිටිනවා. අයිති අනුන්ට, නමුත් ඔබ හිතින් මනසින් එකට බැඳිලා ඉන්නවා. මේක මගේයි කියලා. ඒක තමයි චිත්ති විපත්ති කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන ඕනේ හිතන දේ අනුව කර්මය රැස් වෙනවා කියලා. තුන්වෙනි එක තමයි දිට්ඨි විපත්ති. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා ලබ්ධික බව. බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැ. පසේ බුදුවරු නැහැ. අනාගාමි ඵලය අනාගාමිවරු නැහැ. සකදාගාමි ඵලයට පත්වන අය නැහැ. සෝතාපට්ට ඵලයට පත්වන අය නැහැ. පින්පව් නැහැ. අම්මා තාත්තලා නැහැ. ඕපාතික උපත් ගැන විශ්වාස කරන්නේ නැහැ. අපාය, නිරය, අසුර, පෙරේත, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන විශ්වාසය පවතින්නේ නැහැ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ තුන මුල් කොටගෙන තමයි ඔබට මේ කියන විදියට ජීවිතයේ අවසානයේ මම්මුලා වූ තැනැත්තෙක කිසි කෙනෙකුගේ අවහරණයක් නැති කෙනෙක් බවට පත් වෙන්න තියෙන්නේ. හැබැයි ඔබ දන්නවා දැන් ඒකෙන් මිදෙන්න ඕන විදිය. එහෙනම් ඔබ බෞද්ධෙක් නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට පැමිණෙන කෙනෙක් වෙන්න ඕනේ. පැමිණෙන කෙනෙක් වෙන්න නම් ඔබ දුක මොකද්ද කියලා අඳුනගෙන තියෙන්න ඕනේ. දුක ඇති වෙන්නේ කොහොමද? ඉපදීම මුල් කොටගෙන. ඉපදුනහම මොකද ඇති වෙන්නේ? ඉපදෙන ඕන කෙනෙක් ජරාවටපත් වෙනවා. මහලුවටපත් වෙනවා. ලෙඩ රෝග වලටපත් වෙනවා. ඒත් එක්කම තමන් අකමැති දේවල් එක්ක ඉන්න සිද්ධ වෙනවා. තමන් කැමති දේවල් තමන්ගෙන් බැහැර වෙනවා. හඬා වැටෙන්න සිදු වෙනවා. දුකටපත් වෙන්න සිදු වෙනවා. මරණයටපත් වෙන්න සිදු වෙනවා. තමන් කැමති දේ ඉටු වෙන්නේ නැතිකොට දුකක් ඇති වෙනවා. මේක තමයි දුක්ඛාර සත්‍ය. එතකොට මේ දුක ඇති වෙන්නේ කොහොමද? නැවත උපතක් සාදා ගැනීම සඳහා, පුනර්භවය ඇති කිරීම සඳහා ආස්වාදයෙන් ඇලෙන තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව මොකද්ද? භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව. භව තණ්හාව කියන්නේ ජීවිතේ හැමදාම එකසේ පවතිනවා කියලා හිතන විශ්වාසය. විභව තණ්හාව කියන්නේ මේ ජීවිතයෙන් පස්සේ ජීවිතයක් නැහැ කියලා හිතන විශ්වාසය. කාම තණ්හාව කියන්නේ පංච ඉන්ද්‍රියන් මුල් කොටගෙන සැප ලැබමින්, දුක ලැබමින් නැවත නැවත ඉපදෙන්න තියෙන ආසාව. මෙන්න දුක්ඛ සමුදය. එහෙනම් මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව නැති කරගන්න පුළුවන් ඔබට. ඔබගේ ආලය ඔබට රහිත කරවන්න පුළුවන්. ඒක තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙන්නේ. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. මේ කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබට අවබෝධාත්මක ඥානයක් ඇති වුණු විකසම ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. අන්න ගෞතම බුද්ධ ශාසනයට පැමිණීමේ ලකුණ. ඒ ගෞතම බුද්ධ ශාසනයට සම්මා දිට්ඨිය තුළ පැමිණෙන ගමන් ඔබට සංකල්ප තුනක් පිළිහෙනවා. එක් පළවෙනි සංකල්පය නෙක්ඛම්ම සංකල්පය. සියලු කාමයන් අකුසල ධර්මයන් අතහරින්න පුළුවන් ඕන වෙලාවක. දෙවෙනි එක අව්‍යාපාද සංකල්පය. ඔබ තුල තියෙන දෙවියසිය, ක්‍රෝධය, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව සියල්ල නැති කරලා ඔබට මෛත්‍රී සහගතව ජීවත් වෙන්න පුළුවන්. තුන්වෙනි එක අවිහිංසා සංකල්පය.
ඒ කියන්නේ මහා සත්ත්ව කරුණාවෙන් යුතුව මානසික ශාරීරික සතුටින් යුතුව ඔබට ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ඔබ පැමිණෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ට ඔබ බෞද්ධයෙක් විදිහට පැමිණුණොත් ඔබ අනිවාර්යයෙන්ම දනුලක් නෙමෙයි ඔබ අර මුලාවටපත් වෙන්නේ නැහැ. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.